දෛ ගෞරවනීය අපේ සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට නැවතත් අඟහරුවාදාවක් ඔක්තෝබර් මාසේ 19 වෙනිදා අදත් නිවාඩු දවසක් වටලා තියෙනවා අක්කයි. නබිනායකතුමාගේ උපන්දිනේ. එතකොට හෙට විශේෂ දවසක් අපිට පසළොස්වක පෝය වස් පවාරණය කරන දවස. නිසා සංඝයා වහන්සේලාට අමුත්තක් තියෙනවා. ඒක නිසා මේ යන්නේ අමුතු සුමානයක් වෙනස්කම් රාශියක් සිද්ධ වෙන. ඉතින් ඒ අනුව අපි අද කරන්නේ බ්‍රහස්පතින්දා සභාවෙන් අඟහරුවාදා ස්වභාවික සාමාන්‍යීකරණ දිනචරියාව. ඒක පිළිබඳව කිටි මතක් කිරීමක් කරනවා නම් අපි අපවත් වූ අදාළ අපේ කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ඒ නිවනේ නිවීම දේශනා මුල් කරගෙනයි මේ අඟහරුවාදා දවස ගත කරන්නේ. පැයක කාලයක් ගත කරනවා. ඊට පස්සේ අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාකච්ඡාවක් පවත්වනවා මේ වගේම. එතකොට උදේවරුේ පැය දෙකක් සාකච්ඡාව පළවෙනි පැය මේ වගේ සිංහල මාධ්‍යයෙන් ඊගාවට ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉතින් අපි සිංහල මාධ්‍යයෙන් කරන නිවන නිවීම දේශනාවලිය සඳහා චන්ද්‍රරතන ස්වාමීන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලා සිටිමු අද දවසේ නැත්නම් ඉදා නතර කරපු තැන ඉඳලා අද දවසට අදාළ පාඨය දේශනාව සභාගත කිරීමෙන් සාකච්ඡාවට ආරම්භ කරන විදිහට ගෞරවයෙන්. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවනේ නිවීම දේශනා මාලාව 32 වන දේශනය. 717 වන පිටුව. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ඡය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 32 වෙනි දේශනයයි මේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නමින් හැඳින්වෙන ධර්ම කොට්ටාශ 7 සංග්‍රහ වී තිබෙන්නේ ඊ타මත්ම ප්‍රායෝගික වූ ක්‍රමානුකූලත්වයකින් යන අදහස පසුගිය දේශනාවේදී අපි ඉදිරිපත් කළා. ඊට සාධක වශයෙන් ඒ එක් එක් ධර්ම කොට්ටාසය තුල ඇති ක්‍රමවත් අභ්‍යන්තර සංවිධානයත් ඒ ධර්ම කොට්ටාශ එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරයත් තරමක් දුරට විස්තර කළා. සතර සතිපට්ඨානයෙන් ලැබෙන සිහිය පිහිටුවා ගැනීම සතර සම්මප්පදානයෙන් කෙරෙන සතරාකාර වීරයට හොඳ පදනමක් වන සැටිත් සතර සම්මප්පදානයෙන් කෙරෙන වීරයේ ක්‍රමානුකූල වැඩිම සතර ඉද්ධිපාද සකස් කර ගැනීමට උපකාර වන හැටිත් එදා අපි සෑහෙන පමණ සාකච්ඡා කළා. ඉද්ධිපාද සතර පිහිට කරගෙන සද්ධාදී ඉන්ද්‍රිය 5 මතු කර ගන්නා ආකාරය සාකච්ඡා කරමින් සිටියේදී අපට එදා දේශනය නවත්වන්නට සිදු වුණේ. ඡන්දය, වීරය, අදිෂ්ඨානය, විමසුම් නුවණ යන කාරණා 4 යම්කිසි අභිමතාර්ථයක් ඉෂ්ට කර ගැනීමට, සමෘද්ධ කර ගැනීමට පාදක කරගත හැකි බව එදා කළ විස්තරයෙන් සෑහෙන පමණ පෙනී යන්න ඇති. නමුත් අර සද්ධාදී ඉන්ද්‍රිය 5 කෙලින්ම නිවනට අදාළ වූ ධර්ම කොටාශ. අන්න ඒ නිසා තමයි සද්ධින්ද්‍රියේ සද්ධාව මුලට එන්නේ. ඒක අපි කලින් සඳහන් කළා. අර ඡන්දයට නෑකම් කියන ධර්මයක් හැටියට සලකන්න පුළුවනි ශ්‍රද්ධාව. නමුත් මෙතන සද්ධින්ද්‍රියේ සද්ධාව හඳුන්ලා තියෙන්නේ උත්කෘෂ්ඨම මට්ටමකින්. සෝවාන් පුජ්‍යලයා තුල තිබෙන ඒ අචල ශ්‍රද්ධාවයි මෙතන සද්ධින්ද්‍රිය හැටියට හඳුන්ලා දීලා තියෙන්නේ. ඊළඟට විරීන්ද්‍රිය. නම් වශයෙන් බැලුවාම නම් විරිය කියන වචනේ එකමයි. නමුත් මේ ඉන්ද්‍රිය තත්වයට එනකොට ඒකත් අපට හිතා ගන්න පුළුවනි අර ඉද්ධිපාද වලින් පදම් වුණ සතර සම්මප්පදාන වීරය හැටියට හොඳට පදම් වෙලා තහවුරුණු ශක්තිමත් වුණු වීරයක් එතන වීරීන්ද්‍රිය නමින් තිබෙන්නේ. ඊළඟට සමාධිය ගැන කියනවා නම් අර ඉද්ධිපාද භාවනා ගැන විස්තර කරනකොට
කියවුන පාඨයෙන් සඳහන් වෙනවා පාඨයෙත් සඳහන් වෙනවා ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමර්ශා සමාධි කියලා. එයින් කියවෙන සමාධිය ඇත්ත වශයෙන්ම චිත්ත ඒකාග්‍රතාවක්. වීරිය යෙදීම සඳහා අවශ්‍ය වෙන පාදක කරගත හැකි එක්තරා චිත්ත ඒකාග්‍රතාවක්. නමුත් ඊට වඩා බලවත්, ඊට වඩා ප්‍රබල සමාධි තත්ත්වයක් තමයි සමාධින්ද්‍රිය හැටියට මෙතන පෙන්눔 කෙරෙන්නේ. සමාධින්ද්‍රිය හඳුන්ලා දීලා තියෙන්නේ ප්‍රථම ධානාදී ධාන 4 හැටියට. මේ ධාන 4 නිවනටත් උපකාර කරගන්න පුළුවන්. විදර්ශනාවට නගලා ඒවා කෙලින්ම නිවනට උපකාර කරගන්න පුළුවන් විදිහේ ධාන. එපමණක් නෙවෙයි. එතන සඳහන් වෙනවා වස්සග්ගා රම්මණං කරිත්වා ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකග්ගතං කියලා ආර්ය ශ්‍රාවකයා වස්සග්ගය අරමුණු කරලා, වස්සග්ග කියලා කියන්නේ නිවනටමයි. අතහැර දැමීම කියන අදහසයි. නිවන් අරමුණු කරගෙන ලබන සමාධිය හැටියට දක්වලා තිබෙනවා සමාධි ඉන්ද්‍රිය. ඒ වගේම පංචින්ද්‍රියත් මට හිතෙනවා මේ වගේ තැනකදී කඩාපයින්ද කියලා. ඉතින් මම කරන්නේ මේකමනේ. ඉතින් මෙතන තියෙන්නේ ඇත්තටම මේ මේට්‍රික්ස් එකක් සහ ලීනියර් এডুকেෂන් කියන දෙක අතර පටලවිල්ල. මේ භාවනා මාර්ගයේ මේට්‍රික්ස් එක 3 dimensional වැඩෙන්නේ. ඉතින් ඒක රේඛාවක් දිගේ මැද ඉඳලා අගට යන රේඛීය ක්‍රමයට විස්තර කරන්න පුළුවන්. ඒ 3 dimensional එක තමයි පැහැදිලිවම විස්තර වෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී. ඒක ලේසි නෑ අල්ලන්න. මොකද මැදින් පටන් ගත්තා එක හැම දිශාටම ග්ලෝවක් විදිහට වැවෙනවා. ඉතින් අර ගිය කෙනාට තේරෙනවා මේක තමයි වෙන්නේ කියලා. නමුත් අපේ මනස හැදිලා තියෙන්නේ වම්මුලේ විශේෂයෙන්ම ලීනියර් සිස්ටම් එකට වමේ සිට දකුණට අකුරු ලියලා පුරුදු වෙලා. ඉතින් ඒක නිසා එයාට අමාරුයි වමේ සිට දකුණට අකුරලා දිනනකොට වමේ සිට වමටත් පැත්තක් යනවා. වමේ සිට උතුරටත් යක් කරනවා, පහළටත් යක් කරනවා. ඉතින් හතර පහම ඇත්තට මෙහෙම සීමා කරන්න බෑ. හැම පැත්තටම පැතිරෙනවා. ඒක කොම්ප්‍රිහෙන්ඩ් කරන්න බෑ. ඒක කරනවා කියන එක භාවනාවකුත් නෙවෙයි, සුතමයත් නෙවෙයි, චින්තාමය ඥානයක්. ඒ චින්තාමය ඥානෙ නැත්තම් මේ කියන දේ දෙමෙලේ තේරෙන්නේ නැහැ. මේ පැත්තට එකක් යනකොට මේ පැත්තට දෙකක් යනවා. මේක එහාට බලපානවා වගේ මේක මෙහාට බලපානවා. ඊට පස්සේ ඒ දෙන්න අතර අන්තර් සම්බන්ධතාව පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කසාද මඟුලක් කාටවත් තේරෙන්නේ නැහැ. අපි යන්න හදන්නේ මේ ලීනියර් සිස්ටම් එකේ. ඒක තමයි රට කහපු අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ. ඒ කියන්නේ රේඛීය අධ්‍යාපන ක්‍රමය කියලා. මම ඒකේ රුසියන් පොතක් අපි කියුවා පුංචි කාලේ. ඒකේ ලියලා තියෙනවා ළමයෙකුට ළමා කතාවල සියලුම දෙනා තන්දා උදේ ඉඳලා සිකුරාදා හැන්දා වෙනකම් වමේ සිට දකුණට ගමන් කරනවා කියලා. සිරසුරාදා ඉඳලා හැම පැත්තටම ගමන් කරනවා. ශ්‍රී ලංකන් වෙලාවනේ. පන්ති කාමරේදී සන්දා උදේ ඉඳලා සිකුරාදා හැන්දා වෙනකම් වමේ සිට දකුණට අකුරු ලියනවා. බුරුමකාරයෝ නෑ. මේ කුරාන භාෂාවේ ඉහළ සිට පහට ලියනවා. වෙන අකුරු තියෙන දකුණු සිට වමට ලියන අකුරු. මේවා කියවන්න ගියාම අංජබජල් තමයි. අපේ මොලේ හදලා තියෙන්නේ මේක පැත්තකට ගමන් කරන්න ඉන්දියාප්ප ඇමරිකනවා වගේ. ඉතින් ඒ ක්‍රමේම අපි ඉල්ලනවා. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට එනකොට අර ලීනියර් සිස්ටම් එකට දාන්න හදනවා. අටුවාචාරින් වහන්සේ හොඳ ඇම්බරිල්ලක ඇම්බරෙනවා. දාන්න බෑ. ඒක මේට්‍රික්ස් එකක්. ඒක 3 dimensional යන්නේ නැද්ද? 4th dimension, 5th dimension, 11 dimension වලට ගිහිල්ලා තියෙන්නේ. මේක තාම first dimension එකේ යන්න හදනවා. ඉතින් මෙතෙන්ට එනකොට බුදුරජාණන් වහන්සේත් අවුරුදු 45කට පස්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට ආව මිනිස්සු ගොඩාක් හිතන්නේ ලීනියර් සිස්ටම් එකට. ඉතින් ඒ නිසා ආයේ ඒකට දැම්ම. දැන් අටුවාචාර්යන් වහන්සේ විස්තර කරනවා ශ්‍රද්ධාවද වැදගත් කුසල ඡන්දයේද වැදගත් කියලා. එතකොට මෙතන කියන ශ්‍රද්ධාව කියනවා ඡන්ද විරිය චිත්ත මීමන්තා කියලා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඊට වඩා ඇඩ්වාන්ස් එකක්. මේ ශ්‍රද්ධාව කියන්නේ ඕකප්පන ශ්‍රද්ධාව නැත්නම් මේ සෝවාන් ශ්‍රද්ධාව කියලා. ඉතින් අර වචනෙට ඉස්සරහින් විශේෂණ පදයක් දානවා. දාපු ගමන් අරක ඔක්කොම අංජබජා. ඒක තමයි භාෂාව කන තැන. ව්‍යාකරණේ කන තැන. එහෙම දාන්න බෑ. මේ ඥානය කියන එක ව්‍යාකරණයකට භාෂාවකට දාන්න බෑ. හැබැයි එහෙම නැතුව sannivedana කරන්න බැරි නිසා අපි දෙගොල්ලෝ එකතු වෙනවා. අපි සිංහලෙන් කතා කරමු. අපි සිංහල ව්‍යාකරණ ගනිමු. අපි පාලි ව්‍යාකරණ ගනිමු. අපි මේ දවස්වල අංජබජල් කර ගන්න සංස්කෘත ව්‍යාකරණත් මේ දවස්වල දාගෙන ඒකට ගියාට පස්සේ එච්චරයි. ඒකේ සත්‍ය නැහැ. හොඳට මතක තියාගන්න. ඒක හොඳට යන්න සත්‍ය නැති වෙනවා. සත්‍යයට එනකොට ව්‍යාකරණ නැහැ. ඒක මේට්‍රික්ස් වර්ධනයක් තියෙනවා. ඉතින් මේට්‍රික්ස් එක තමයි බුදුරජාණන් වහන්සේ උග්ගටිතඤ්ඤ පුද්ගලයන් කියලා දෙන්නේ. විපංචිතඤ්ඤ අයට මේට්‍රික්ස් and linear system එක අතරමැද යනවා. නෙය්‍ය පුද්ගලයා තනි කර linear යන්නේ. පදපරමයා අකුරු ටික විතර ඉගෙන ගන්නේ. ඌ එහා පැත්තට යන්නේ නැහැ. ඉතින් මේ නෙය්‍ය පුද්ගලයන් සහ
උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු දැන් නැහැ කියන එක අටුවාව පිළි අරගෙන තියෙන්නේ. මහචිසාරද සෝංශේ ඒක ලියනකොට විපස්සනා ශුනිචං අපි ඒක සිංහලට දැම්මා විපස්සනා ප්‍රකරණේ කියලා ඉන්න පුළුවන්. උග්ගටිතඤ්ඤු ඒගොල්ලෝ පිස්සෝ විදියට ගණන් ගන්න. මිනිස්සු කියනකොටම තේරෙනවා. වචන වලින් නෙවෙයි තේරෙන්නේ. ව්‍යාකරණ නෙවෙයි තේරෙන්නේ. ලීනියර් සිස්ටම් එකෙන් නෙවෙයි. ඉතින් මේකට තේරෙනවා. ඉතින් අරගොල්ලෝ ඊට පස්සේ ව්‍යාකරණ වලට හරි නැහැ කියනවා. ක්‍රමිකයෙන් කියලා දෙනකන් කරබන හිටපන් කියනවා. අරුවට කියනකොට තේරෙලා ඉවරයි. ඊට උග්ගටිතඤ්ඤු කියලා කියන්නේ කලිය උඩින් නමලා තියෙන්නේ දෙකක් තට්ටු කරනකොට තේරෙනවා. විපංචිතඤ්ඤු උග්ගටිතඤ්ඤු කියන්නේ උඩට හරවපේ කරනවා. විපංචිතඤ්ඤු කියලා කියන්නේ ඉක්මනට උඩට හරවන්න පුළුවන්. අනික් කට්ටිය කලිය මුලින් නමලා තියෙන්නේ. කොච්චර වතුරක් කරුවත් දෙවතෙන් ගල්නවා මිසක යන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සුන්ට කියලා දෙන ක්‍රමේ වෙනස්. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ඒක ටිකක් අර අපි අනුගමනය කර ආනාපාන සතිය 1 2 පොත්වල ඉස්සල්ලාම උග්ගටිතඤ්ඤු කෙනාට කියන්නේ කිව්වා. කෙලිම බුද්ධ වචන ලියනවා සතිපට්ඨාන කියන්නේ මේකයි. ඉතින් ඔක්කොම වඩ පිට බලන සතිපට්ඨානේ කන දෙයක්ද මුරුක්කු වගේ දෙයක්ද මොනවද මේ? සතිපට්ඨාන කියන්නේ භාවනාවක්. ඒකෙදි තියෙන ප්‍රධාන දේ සතිය කියලා පොඩ්ඩක් කියලා නතර වෙනවා. සතිපට්ඨාන භාවිතී තමයි මොකද කරන්න ඕනේ? එහෙනම් තුන්වෙනි පාරේ මේ ඤෙය්‍ය පුද්ගලයාට කියලා දෙන්න කියනවා. එක ක්‍රීම් එක දෙනවා. වදින කෙනාට වදිනවා. නැත්තම් කියනවා තරහ වෙන්න එපා. ඔගේ ක්‍රීම් එක තියෙන්නේ. ඔන්න පුතා ඒක පොඩ්ඩක් විස්තර කරපුවා මේකයි කියලා පොඩ්ඩක් බලන්න ඉන්නවා. ඊට පොඩ්ඩක් හිතලා ගිහලා ඌ එතන ස්ටක් වෙනවා. විපංචිතඤ්ඤු නම් ඌ පයින්නෝ. ඊට පස්සේ බැරි නම් නිජ පුදුලට කියනවා ඔක තේරුන්නේ නැතුනට බය වෙන්න එපා. බොහෝ දිනාට උදන තේරෙන්නේ නැහැ. වට තේරෙන්නේ නැහැ කියන්නේ. තේරෙන්නේ නැත්තම් මෙන්න ඊගාවෙක. ඒකෙදි ඉතින් 4 සැරේ කියලා දෙන්න ඕනේ. මේක තමයි මේ මාතෘකාව බුදුන් කියපු වචනේ. මෙන්න ඊට පස්සේ ඒකට දෙන අර්ථකථන එක තමයිනේ. දැන් ඒකට දෙන උත්තරේ මේකට තේරෙන්නේ නැත්නම් අහන්න තව සැරයක් කියලා දෙන්න. තව සැරයක් කියලා සකට්ටේ තින කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. ඒ කට්ටියට පදපරමයයි කියලා කියනවා. ඒ කියන්නේ බුක් වී විල් කියලා කියන්නේ. පොතේ ගුරාලා. තාකත් තේරෙන්නේ නැහැ. ඌටවත් නිඳ කරන්න එපයි කියනවා. මොකද අපි ආපුතන කියලා කියනවා. වස්සග්ගාරම්මණං කරිත්වා ලබති සමාධින් චිත්ත ඒකග්ගතම් වස්සග්ගාරාමතාව කියලා කියන්නේ අතහැර දැමීම දානි. ඉසා දානියක් දෙනකොටත් නිවන තියෙනවා. අතහැරීම පැත්තෙන් ගන්නවා. නමුත් දෙන්නේ ගෑණිද වස්තුවද යාන වාහනද කියන එකේ පටලවගෙන මිනිස්සු තියෙන දෙන දේ අල්ලගෙන ඉතින් ඒ දානෙම තමයි නිවන කියන්නේ. දානෙර දෙන්නේ ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලය කියන වචන 4. දානෙ විස්තර කරන ෆිලොසොෆිකලි විස්තර කරන්නේ. ඒක තමයි නිවන කියන්නේ. එතකොට මේ වස්සග්ගාරාමන 4ක් අපේ ලොකු සාංශ හොයලා දාලා තියෙනවා පරිසම්පදා මාර්ගයෙන් දානයක් දෙනකොට දාන ඒකග්ගතා සමාධි නිමිත්ත උපග්ගතා විපස්සනා ඒකග්ගතා මාර්ගඵල ඒකග්ගතා කියලා. ඉතින් 4න් අර දානයේදී අපි යමක් දීලා ලැබෙන සතුට වගේ එකක් සමාධියේදී අරමුණකට ගොනු වෙනකොට යොමු වෙනකොට නැත්නම් ලෝකේ දීලා දාන්නට වෙනවා. ඊට පස්සේ ඒ අරමුණක් දීලා දානකොට විපස්සනාව සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි නිවන ලැබෙන එක තියෙන්නේ. ඒ නිසා නීවරණ ධර්ම වගේ 6ක් පරිපන්ත ධර්ම හයින් කරලා මේ වගේ වස්සග්ගාරම්මන 4කුත් එක දස ලක්ෂණ සහිත පළවෙනි ධ්‍යානෙ විස්තර කරනවා. ඉතින් මේ මට්ටමින් තමයි අටුවාවේ ඉන්නේ. අටුවාවේ ඉන්නේ මේ කාලේ උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු නෑ කියන කාලකන්ණි තීන්දුවේ. ඒ මොකද අටුවා චෛන්වාසිට දෙන්නේ යන්න බැරි වෙච්ච ඉඳා. නමුත් ඊතර මෙතන ඉන්නවා. කාටවත් කියන්න බෑ එහෙම නෑ කියලා. ඒ කෙනාට අටුවාව අවශ්‍ය නෑ. බුදුරජාණන්ගේ වචන නැති නෑ පෙරක දොරු ඕනේ නෑනේ කෙලිම නඩුවට කතා කරනවා. ඌක දන්නව නඩුකාරට කතා කරන්න හැටි. නැත්තම් තමයි නඩුකාරට ගිහිල්ලා පෙරක දොරුවෙක් දාලා කොලේක ලියාගෙන ප්‍රොමෝෂන් එකක් දාගෙන උසාවියට ගිහිල්ලා කතා කරන්නේ දෙකක් කතා කරපුවා ඉවරයි. මේ පූකට උසාවියේදී මේ 4 දිනක් ඇල්ලුවා. 3 දිනකට අප දුන්නා. 4 වෙනි එක නා කිව්වා මටත් අප දෙන්න කියලා. නෑ ඒ දුන්නා උඹට තම්සෙට අප දෙන්නේ නැහැ කිව්වා. එහෙනම් තෝගිලා කාපියන් නැතන තියෙන තනකොළ ටික කිව්වා. නඩුකාරට තද වුණා. ගාට් ටිකක් ගහපේ කටර කම්බුල ටිකක් කියලා. ගැව්වා. නඩුකාරට විද්දෝ නඩුවක්. නඩුකාරට බැන්නට නඩුකාරට නඩු දාන්න බෑ. යා වෙන නඩුවකට දාන්න ඕනේ. වෙන උසාවියකට. මේ අකාට විද්දෝ නඩුවක් ගියා. අරුටියා කට්ටච්චෝලි මිනිස්සේ මම එංගලන්තේ ඉඳදී නඩුකාරට විරුද්ධව නඩුවක් කියලා දුන්නා. මම බැලුවා කොහෙද පූකට උසාවියේ. ඌ බැනලා නඩුකාරයා. ඊ කොහෙන කාලේ අපිට කියලා දෙන එක මිනිස්සු කුණුවarp කියලා බැනලා.
නඩුකාරය නඩුව ගත්තම කිව්වලු 750ක් දඩ කියලා. යාන මනුස්සයා කිව්වලු කාට බැන්න 750ද කියලාවලු. අරුව කියලා තුන ගැම්මට කියලා. ඉතින් මෙතන 15ක් තියෙනවා උඹේ අම්මටත් කියා ගන්න කියවලු. තව රුපියල් 15ක් වැඩි කර තියෙනවා උඹේ අම්මටත් කිව්වලු. ඉතින් නඩු කාලේ ගෙවලා ඉවරනේ දැන්. ඔය හැම නීතියකම දොස් තියෙනවා. කාටවත් අල්ලන්න බෑ. ඔය ගුරාලා ආපු ගමන් අහුවෙනවා. ගුරා දැනගන්න ඕනේ මේ අපි උගන්වන්නේ 1 නෙවෙයි 2 නෙවෙයි 3. 4ක් තියෙන එක 7-5ක වැඩක් නෑ. මේක හරි ඩීටේල්. හැබැයි මේකට යන්න ඉස්සලා කෙටි ක්‍රමයක් තියෙනවා. විපංචිතඤ්ඤු ඊට ඉස්සලා ෂෝට් කට් එකක් තියෙනවා උග්ගටිතඤ්ඤු ඊටත් උඩින් බුදුහාමුදුරු ඉන්නේ. ඉතින් අපි අර ගුරුන්වහන්සේලා කරන්නේ උග්ගටිතඤ්ඤු විපංචනු වහනවා. වහලා අර මැට්ටන්ට තමයි උගන්වන්නේ. අපි පැත්තේ හිටිය ආනන්ද තිල කියලා ඌ පන්තියේ පළවෙනියා. ඉතින් අපි විභාගය කෙරුවට පස්සේ පළවෙනි ඇඩ්වාන්ස් ලෙවල් తాවකාලික HSC කියලා පන්තික දාලා තියෙනවා මම පාස් වෙයි කියන අදහසෙන්. හිටියොත් తాවකාලික HSC 10 පන්ති විභාගය. ඉතින් ඌයි මයි දෙන්නම අහුණා මේකට. අද ඒ පන්තියේ තරපම්මනේ උගන්වන්නේ ටීචර් දැන්. උගන්වන බොටනි ක්ලාස් එකේදී මූ මොකද්ද වැඩක් කර කර හිටියා ටීචර් දැක්කා. මගේ හරි ෆේවරිට් ටීචර් මම ඉස්සරහා වාඩිලා මොකද පිස්සු කෙලින් ගියාම අහුවෙන්නේ ඉඳා. ආනන්ද මොනවද කරන්නේ කියලා ඇහුවා. නෑ පන්තියේ ඉන්නේ කිව්වා නිකන් බනවලා. දැන් මම උගන්නපු තේරුණාද කියලා. නැගිට්ට ටක් ගාලා කිව්වා ඌ. දැන් ටීචර් හොල්මන් ටීචර් දැක්කා හොඳටම ඌ අටපිට බල බල හිටියේ. ඌ අල්ලලා. මං හිතුවේ නෑ කළා මේකට මෙහෙම දෙකක් කරන්න පුළුවන් කියලා දැන් ටීචර් බැන ගන්නවා. කරන්න පුළුවන් එවුන් ඉන්නවා. ඒගොල්ලෝ මේ හිතුවක්කාරයවත් ඒගොල්ලන්ට මේ ලීනියර් සිස්ටම් එක මොන්ටිසෝරි. ඒක උගන්න ගන්න ඉන්න ඕනේ. උට කිව්වනම් මෙන්න මෙච්චරයි වෙන්න ඕනේ කියලා. ඒ ටීචර් මට කතා කරලා ගියා මම දැන් ඔයාලට උගන්වන්නේ අපි විභාගයට යනවනේ මේ පොත පොඩ්ඩක් ගිහිල්ලා තියෙන්නේ මේකේ තියෙන ඉවොලූෂන් කියන වචනේ විතරයි. මේ පරිණාමයක් උගන්වන්නේ මේ සත්තු පිළක් උගන්වන. ඒ නිසා ඔයා බලා ගන්න ස්නායු පද්ධතිය පරිණාම වෙන හැටි, මොලේ පරිණාම වෙන හැටි, ආහාර ජීන පද්ධතිය ඕක දන්නවනේ ඉච්චරයි. මට කියන්නේ ඕක කලින්ම කිව්වනම් ඉවරනේ ටීචර් මේ පොත මෙච්චර විතර ඇති. පැටුනොත් කකුල තැලෙනවා. අතේ ගෙනියන්න බෑ. ඔකේ තියෙන පරිණාමය. ඒකට නිදර්ශන රාශියක් දෙන නිදර්ශන රාශිය හරි ලීනියන්. පරිණාමයේ සිද්ධ වෙන්නේ ලීනියන් සිස්ටම් එකකට නෙවෙයි රේඛීය ක්‍රමයකට නෙවෙයි. ඒ නිසා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හරිම අමුතුයි. මේක හොඳට ස්ටඩි කරපුවා අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා. බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන තැනට යනකොට මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන්නම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ෆිලොසොෆි නෑ. මිනිසුන්ට තේරෙන දේ. හැබැයි එතකොට ගොඩ යන්නේ කට්ටිය ගිහිල්ලා ඉවරයි. ඊයේ ධම්ම හේතුප්පබවා කියනකොටම යන්න ඕන එකන ගිහිල්ලා. තේසං හේතුන් තථාගතෝ ආගෙන අනිත් එකනත් ගිහිල්ලා. අපිට ඔය කී සැරයක් කිව්වත් අපි තාම හිටපු තැනමයි. ඉතින් ඒ නිසා අපි උගන්වනකොට උගන්වීම් ශේෂ්ත්‍රි ඉස්සල්ලාම ආමන්ත්‍රණය කරන්න කියන උග්‍ර දැනුම තියෙන කෙනාට ආමන්ත්‍රණය කරලා කියන්න කියනවා. මේක තේරෙන්නේ නැති එක සාධාරණයි. මේක අමාරුයි. මේකේ තියෙන්නේ ගිස්ට් එක. ඊට පස්සේ එහෙමනම් මේක පොඩ්ඩක් විග්‍රහ කරන්න පුළුවන් මෙහෙම. හරි. ඒකලත් මුණ දිහා බලන්න කියනවා මුණ තාම ඉන්දියාප්ප ඇමරිකන වගේ තියෙනවා. හරි ඕකත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේක තමයි සාමාන්‍ය ක්‍රමේ. ඒත් තේරෙන්නේ නැති බර ගානක් පන්තියක ඉන්නවා. ටීචර්ට ටෙන්ෂන්. අය එක්කෙනෙකුට පුළුවන් ඉන්නේ එක්කෙනෙකුට බැරි වෙන්නේ. මොකද ටීචර්ට මතක නැහැ ටීචර් ඉගෙන ගත්ත හැටි. ඉතින් මෙතන මේ ඥානানন্দ සෝංශේ අටුවාචාර්යන් වහන්සේ ඉදිරිපත් කරපු ක්‍රමයට සාධාරණීකරණ කරන්න උත්සාහ කරනවා. මේක උත්සාහ කරන එක සාධාරණයි. බුදුජානක වහන්සේ මේ සතිපට්ඨානෙ උගන්වලා ඉවර වෙලා සතර සම්‍යක් ප්‍රදන් වීර්යයි සතර ඉර්ධිපාදයි උගන්වන්න හදනවා. ඉතින් කට්ටිය හිතන්නේ ඔක්කොම ඉවරලා සතිපට්ඨානෙ වඩන්න ඕනේ කියලා. එහෙමනේ අපිට දහම් පාසලේ උගන්වන්නේ. බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති යෝ ීමා සතරාරක්කා බික්කු භාවීය සීලව. ඊට පස්සේ තමයි සතිපට්ඨානෙ. ඉස්සෙල්ලාම චතුරාර්යක භාවනා කරන්න ඕනේ. ඉතින් ඔක්කොම චතුරාර්යක කර කර ඉන්නවා මෛත්‍රී බුදුහාමර වෙනකම්ම. කවදාවත් සතිය කියලා දෙන්නේ නැහැ. ඔය මොකක්වත් නැතුව සතිය ගැන ඉඳගෙන ඉනෝඩ ඉඳගෙන දන්නවා කිව්වම ආවෝ බලන්නකෝ බුද්ධාම කණ්ඩ හදනවා. එහෙම හොඳ නැහැ. ඒක මේ පච්ච වඩන් ඇඳගෙන හඳු කුරු පත්තු කරලා පිළිවෙල් කරලා කරන්න ඕනේ වැඩක් නේද මේ සතිපට්ඨාන දිනවා ඔක්කොටම දෙන්න හදනවා කියලා. දීලා බලන්නකෝ අල්ලනවා. මොකද හේතුව ඔක්කොම ලීනියර් සිස්ටම් එකට යන්නේ නැහැ. ඔක්කොම දමම්මලේ නැහැ. දකුණු මොලේ සිස්ටම් එක අල්ලනා ඉන්නවා. ඊගොල්ලෝ තලන්න එපා. ඒගොල්ලන් කියන්නේ ඕනේ මෙහෙම එකක් තියෙනවා බලපන් පුළුවන් නම් අල්ලපන්. මෙහෙම ක්‍රමයක්ත් තියෙනවා අර රේඛීය ක්‍රමයට යන.
ඒ කියන්නේ left brain එකට ආමන්ත්‍රණය. මුළු සංසාරෙම මුළු මානවෙම කාලා ඉවරයි මේ වෙනකොට left brain එකට දාලා. ඒකේ තමයි tension එක තියෙන්නේ, frustration එක තියෙන්නේ, fighting තියෙන්නේ. සුන්දරත්වයක් ඒකේ නැහැ. system approach එකක් නැහැ. ඔය ඉතින් කාගෙන යනවා නිකන් රෝබෝ කෙනෙක් යනවා වගේ. ඕටෝ පයිලට් දාව මැෂින් එකක් වගේ. අතෙන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ගිය පාර මං එනකොට මගදී තමයි චන්ද්‍රරත්න හාමුදුරුවෝ ඕක විස්තර කර කර හිටියේ ඒ ශ්‍රද්ධාව එන්නේ කුසල ඡන්දයට පස්සේ. විස්තර කරනවා. ඊට ඉස්සෙල්ලා එහෙදි කතා කරනකොට අග්ගි සූත්‍රය අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරනකොට සද්ධාති සාමුද්‍රෝ කියනවා බෝධිපාක්ෂික ධර්ම බුදුහාමුදුරුවෝ කොහොම ඉදිරිපත් කරත් මට නම් පේන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉස්සරහට ඇවිල්ලා ඊගාට ධම්ම ප්‍රදන්න ඇවිල්ලා ඊට පස්සේ සතිපට්ඨානෙ එන්න ඕනේ කිව්වා. මම ඇයි කිය. ඒ වීකිනේ සද්ධාව තියෙන්නේ මෙතන කුසල ඡන්දේ වෙලානේ. සද්ධාට පස්සේනේ කුසල ඡන්දේ තියෙන්නේ. ඒ අල්ලලා තියෙන ක්‍රමේ. ඇල්ලුවොත් පරිදි. මේ සද්ධාව කුසල ඡන්දේ නෝ ආය කුසල ඡන්දේ ආය සද්ධා වෙනවා. ඒ දෙක රෙසිප්‍රොකල් ඒක අල්ලන්න බෑ. ඒ පණ්ඩිත ශාන්සේ සෑහෙන උත්සාහයක් ගන්නවා බණ කියනකොට ඔය හැම එකම අන්‍යෝන්‍ය ප්‍රත්‍යයයි. තද්ධාව නිසා නැත්නම් අපි කියවන බයලජ්ජාව නිසා සතිපට්ඨාන ඇති වෙනවද? සතිපට්ඨාන නිසා බයලජ්ජාව ඇති වෙනවා. දැන් නිස්සාරණ වනේ එකම තේමාව ලෝකෙට අපි උගන්වන්න හදන්නේ සතර සතිපට්ඨාන නිසා බයලජ්ජාව ඇති වෙනවා කියලා. අපිට ඉගන්නේ පොඩි කාලේ බයලජ්ජාව නිසා සතර සතිපට්ඨානට යනවා කියලා. අයින් ඒකත් හරි. හැබැයි අපි හොයාගත්ත ක්‍රමයක් සති සම්පජඤ්ඤ සූත්‍රයේ සතර සතිපට්ඨානේ තියෙනවා නම් ඌට බයලජ්ජාව, ඉන්දිය සංවරේ, සීලෙ ඔක්කොම හැදෙයි. ඒ නිසා සතිපට්ඨානට සීලෙ නැතුනට ප්‍රශ්නයක් නැහැ. ඉන්දිය සංවරේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. බයලජ්ජාව නැතුනට ප්‍රශ්නයක් නැහැ. ඒකට කියනවා බුදු අම්මේ අපි මෙච්චර කල් මහානකම් කොල්ල තියෙනවා අපි තාම සතිපට්ඨාන වැඩි වෙන්නේ නැහැ. කිසිම සීලයක් ලැබපු නැති මේ අන්‍යාගමික පොඩි දරුවන්ට සතිපට්ඨාන දෙන්නේ මොන තරම් සාහසික අකුසල කර්මයක්ද? බනිනවා මේ දවස්වල දිගටම බයිනවා. ඊමණට ආබේති සාමුද්‍ර කතාලිකව ධම්මජීවහන මේ සතිපට්ඨාන මේ සතිපාසල නිකන් බාධාවල් නැතුව යනව නෙවෙයි අපිට චෝදනා එනවා අපෙන් අහනවා ඔබ වහන්සේ දන්නවනේ ධම්මජීවහන්තු අයි කියන්නේ නැත්තේ කියලා. ඇයි මේ ආගම ධර්මයේ සී කරන්නේ නැත්තේ? මොකද මේ විරුද්ධතාවයක් නෑ. මම ඔබ වහන්සේගේ වචනේ ඊට පස්සේ හැම සතිපාසලකම සෙෂන් එකක් ආවොත් අපි විනාඩි 10ක් දෙන්න ආගම සී කරන්න ප්‍රශ්නයක් නෑ. අපිට ඒක බාධාවක් නෑ. අපිට ආගම සී කරන්නේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. කොයි ආගමද කියලා ඒගොල්ලෝ තීන්දුව කරපු දෙයි. ඊට පස්සේ අපිට මයික් එක දෙන්නෝ අපි කරන්න. මොකද මේ කට්ටිය කොක්කට දාන්න ඉන්නේ. අපි යනක මේ සති මාත්‍රේ කියලා ගැනිල්ලෙන් තමයි සතිපට්ඨානේ බේරුවේ. අපි සතිපස්සල බේරුවේ. ඒක කෙරුවේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සතිපට්ඨානේ වඩන්නත් ඉස්සෙල්ලා යන්තම් සන්තම් සතියේ. නිකන් සාමාන්‍ය සතියේ. ටීකට බුද්ධම බයයි බෞද්ධයා. ඒගොල්ලෝ කියනවා ඒක මේ පච්ච වඩම් බැදගෙන පෙරහැර දාගෙන වටතිර ඇද්දගෙන සුදු කොඩි දාගෙන යන්න ඕන එකක් කියලා. නෑ සතාධිපතිය සබ්බේ ධම්මා මේක මම හිතන්නේ මේ වෙනකොට පහුණා අපි හැම දැනගෙනම සතිය තියෙනවා. ඔබ දන්නේ නැති එක විතරයි තියෙන්නේ. දැනගෙන කරපන්. ඒකෙන් පටන් ගන්න. ඊට පස්සේ තමයි අනිත් ධර්ම ටික ඔක්කොම හැදෙන්නේ. ඒතකොට සතිපට්ඨානේ ධම්මානුපස්සනාට කියලා බලන්න. අනිත් ධර්ම ඔක්කොටම වැඩි ඒකේ විස්තර කතා කරනවා. ඊට පස්සේ ආයෙත් කතා කරනවා සද්ධාාවක් ඇති කරන්න කුසල ඡන්දයක් ඇති කරන්න මොකටේ? සතර සතිපට්ඨානෙම උග්ගටි තඤ්ඤ පුද්ගලයාට 1 2 3 4 කිව්වහම වැඩේ වෙලා ඉවරයි. බැරි නම් තමයි සතර සම්‍යක් ප්‍රදාන් වීර්යය දාන්න, සතර ඊර්ධිපාද දාන්න, සතර ඉන්ද්‍රිය ධර්ම දාන්න, බල ධර්ම දාන්න එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඉතින් අර ඒ දෙක අතර ඔය ඩයිමන්ෂන් ගැන කතා කරනකොට ලීනියර් ඩයිමන්ෂන් එකේ තමයි අයිසෙක් නිව්ටන් ගියේ. අයින්ස්ටයින් ආවට පස්සේ අයිසෙක් නිව්ටන්ට පයින් ගැහුවා. ගහලා කිව්වා මේට්‍රික්ස් එක වැඩ කරනකොට ක්වොන්ටම් තියරි වැඩ කරනකොට ඔය ලීනියර් සිස්ටම් එක විස්තර කරන්න බෑ. ඒත් ආලෝකයේ වේගය තමයි අන්තිම වේගය කියන්නේ. දැන් මාස ගානකට ඉස්සෙල්ලා ස්විස් විද්‍යාඥයෙක් ආලෝකයේ වේගයට වැඩි වේගෙන් යන අංශුවක් හොයාගත්තා. ඒකට අයින්ස්ටයිනුත් ඉවරයි. ඔය හැම එකම අනිත්‍යකට පයින් ගහන જાති පාහර විද්‍යානුකූල ඉතිහාසයක් අපිට තියෙන්නේ. ඔය මට මතකයි ජයජයවර්ධන ඇවිල්ලා විද්‍යාවිවර්ධන සංගමේ කතා කරලා තිබුණා. ඒ සංගමේදී කතා කරුවා report එක ඇති අපි ගාව. විද්‍යාවේ ඒ තරම් පාහර දෙයක් මාස 6ක් ඇතුළත මේ අද කියන හැම එකම බොරු කරනවා. ඥානුගේ මොස්තරත් එච්චරයි. ඕනේ මොස්තරෙන් මාස 6ෙන් ඒක බොරු කරනවා. ඊතරම් පාහර දේවල් අදහන්න එපා. බුදුරජාණන් දේශනා කරේ සනාතන ධර්ම. සදාකාලික ධර්ම. අනිත්‍යයි. අනිත්‍ය නිට්ටයයි. ඕක ගැන ඔච්චර තීරය හදන්න යන්න එපා. බුදුහාම කියන්නේ අයියා ලොකුයි කියන්නේ අනේකයි තියෙන්නේ. බුදුහාමර ලොකුයි. ඉවරනේ. ලීනියර් සිස්ටම් එකට ගියොත් අපි පැහිය වුණොත් මේට්‍රික්ස් එකේදී අපිට කෙලවෙනවා.
මේට්‍රික්ස් එක අල්ලන්න ගියොත් අපි ලීන එක අතාරලා යන්න හදලා ඒත් යන්න බෑ. ඒකට මේක කතා දෙයක් බඳ ගන්න හම්බෙන්නේ නැහැ. පවුලක් ගන්න හම්බෙන්නේ නැහැ. මධ්‍යස්ථානක ඉන්න හම්බෙන්නේ වලි. ඔය දෙක සමබර කරන එක එක්කත් ලෝකේ නැහැ කියලා හිතන්නකෝ. නෑ. කරුණා මෛත්‍රිය දෙක සම්බර කවුරුත් නැහැ. ওই දෙක අතර තියෙන මේ විලෝපනයක් තමයි මනුස්සය කියලා කියන්නේ. ওই දෙක සම්පාදුනා නම් මේ ලෝකේ ඉන්න බෑ. දැන් අපිට තියෙන්නේ මගේ කොයි කකුලද කොර කියලා දැනගන්න එක විතරයි. අපි අහන්න ඕන තව කෙනෙක්ගෙන් මචං මං ඇවිදලා පෙන්නන්න පොඩ පෙන්නව මම කොයි කකුලද කොර කිය. හැම එකම කොරයි. කවදාකවත් හිතන්න බෑ සම්බරව පොළවේ ඉදින මිනිස්සෙක් ඉන්නවා කියලා. මහ පොළොවට දරන්න බෑ එහෙම කෙනෙක්. මහ පොළොව දෙදරනවා. අපි අර කොරේ අල්ල ගන්නයි මේ ඇවිදින්නේ. ඒ නිසා කොර නැහැ කියන්නේ අනුගේ කොර පෙන්නන එක නෙවෙයි තියෙන්නේ. ඌට කොරේ පෙන්නලා කියන්නේ මචං මේ මම ඔබේ කොරේ පෙන්නලා දෙන්නම්. තරහට නෙවෙයි. ඔබ මගේ කොරේ පෙන්නලා දීපන්කෝ. කියලා නිල්ලම ඉන්න කාලේ අපි මේ මොකක්ද ඒකට කියන්නේ සදාහම් මිතුරු සමුළුව කියලා සමුළුවක් තිබ්බා. ඒකේ ඔක්කොම ඉන්නේ පෙන්ෂන් ගිය ටීචර්ස්ලායි දරුවෝ. ඉතින් ඒකේ ස්ටේජ් එකට දෙන්නේ නගලා පිටපැත්තේ එල්ලන බෝඩ් එක. ඌට පේන්නේ නැහැ. අනිත් එකාට පේනවා. දැන් අරුගෙන් ප්‍රශ්න අහලා මගේ පිටේ බෝඩ් එකේ තියෙනක ඌ අල්ලන්න ඕනේ. ඉතින් පිටේ ඉල්ල තිනවා ගෝනා කියලා ලියලා තියෙනවා. මෙහා පැත්තේ ගායි ලිපි කරුවා කියලා ලියලා තියෙනවා. අරෙන් අහන්න ඕනේ මොකද්ද මගේ පිටේ තියෙන එක පණ තියෙන කෙනද නැති කෙනද? අර අඩුම උත්තරේ දෙන්නේ පණ තියෙන කෙනෙක්. මට මයේකේ ඒ ප්‍රශ්නේ ඇහුවනම් මම ඒත් කියන්නේ ඕක කියලා තමයි. මයේක මිනිස්සෙද සතෙක්ද? වායි සතෙක් තමයි. ඒතුළු අහනවා මගේ අනිත් එක මගේ ප්‍රශ්නේ. දැන් ඌට කියන්නේ මිනිස්සෙක් නෙමෙයි සතෙක් නෙමෙයි මිනිස්සෙක් කියලා. ඉතින් ඌත් වටෙන් කරකවලා කියනවා පණ තියෙන කෙනෙක් තමයි ඔයාගේ මිනිස්සෙක්. ඊට පස්සේ එයාගේ වෘත්තිය හොයන්න ඕනේ. සතෙක් නම් කොයි සතාද කියලා. ඉතින් අනික් කෙනාට පේන දේෙන් ප්‍රශ්න අහන්න ඕනේ efficiently. අරයා උත්තර දෙන්න එයත් එතකොට අපි එයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ. ඉස්සර හොයාගත්ත එක නා දිනු. ඉතින් භාවනා කියන්නේ උච්චරයි වෙන මොකක්වත් නැහැ. මේ මම මොන වශයෙන් මොන જાති පිස්සෙද්ද කියන එක. පිස්සු නම් ඇත්ත. ඒක කවුරුත් නැහැ කියනවනම් මං ගහලා එළවනවා කන පැලෙන්න. පිස්සු ටිකක් ඉන්නේ මෙතන. ඌට තියෙන පිස්සුව මේකයි කියලා දැනගත්තාම මරු. මේ සයිලම් කියන එකයි මොනාස්ටි කියන එකයි දෙකම එකයි. විස්සම් කොටුව කියන එකයි භාවනා මධ්‍යස්ථානයේ කිව්වනම් අහන්න දෙයක් නෑ. ඕනෙම භාවනා මධ්‍යස්ථානට යන්න මම ගිහිල්ලා තියෙන 4ක 5ක හොඳ රට්ට පිස්සෝ ඉන්නේ. එක්කෙනෙක්වත් ඉන්නවා. එහෙම නැත්තම් කර්මස්ථානාචාර්යවරුන්ට ඉන්න බෑ හිතන. ඒ දෙන්න බැලන්ස් වෙලා ඉන්නේ. ගිය ගමන්ම හම්බෙන්නේ පිස්සව. ඌ පැනලා දෙන මල්ලි කොහෙන්ද දාවේ? අර ගියද? මේ ගියද? අරපොත ගියද? නෙමෙයි මම ලොක් හම්බෙන්න අයියෝ සිම්පල් නේ. සිගරට් ගෙනව දෙනවද? සෙල්ෆෝන් එකක් දෙනවද? ඕන්න. අරු ගන්න තින හැටි අරගෙන කෙලින්ම ලොක්ක ගාඩ ගිහලා අතාරින. ලොක්කත් අරු නැතුව දුවන්න බෑ. ලොක්කට දුවන්න බෑ දැන. ඔය සෙල්ලම මම ගියපුවා මට කිව්වේ උඹ ගිහිල්ලා කතා නොකර හිටපන් මාස දෙක තුනක්. හැම කෙනාම ඇවිල්ලා බීඩිය ගහන්න හදනවා. අන්දෙක් වගේ හිටපන් ගොළුෙක් පුදුම බයයි. මම ආව ගා හිටියේ මෙන්න මෙතන ඉස්සරහා තියෙන කාමරේ. මෙතන ලොකු ස්වාමීන් වහන්සේ. මට නිල්ලෙමෙදි මතක් කරලා කිව්වා ඔය දැන් දන්නේව නෑනේ මම අමු ගිහියා. ඇවිල්ලා පැවිදි දන්නේව නැති පැවිදි සමාජයක ආරණ්‍ය ප්‍රතිපදාවක රැවුල මෙච්චර විතර දාගෙන එකක් ගැටයක් ගහගෙන ඉන්නේ. කොණ්ඩෙත් දිගට සායි බබා වගේ බාච්චුවක් ඇඳගෙන ඉන්නවා. ඉතින් මිනිස්සු දකින්නකොටම දන්නවා මේ ඉන්දියාවෙන් ආපු සාමි කෙනෙක් කියලා හිතන්නේ. එකෙක්වත් ඉන්නේ කතා කරන්න. ඕන්නේ නෑනේ කතා කරන්න වඩ. ලොකුසාන්දේ මට කතා කළා දසිල් සමාදන් වෙයන් කිව්වා. සාක්කුවේ සල්ලි තියාගෙන තමයි දසිල් සමාදන් වුනේ. එහෙම හරි නෑ මහත්තයා. දැන් දසිල් සමාදන් වුණා නම් සල්ලි පිළිබඳ ආසාවක් ආන මට කොහොමඩක්වත් ආසාවක් තිබුණේ අන්න අතන සල්ලි පොකට් එකේ තියෙනවා. ආමල් ලියන මහත්තයා දෙන්න කියන්නම් ගන්න කියන්නේ ගත්තා. පුළුවන් ද ඥානানন্দ ගාවට ගිහිල්ලා මේ බණ දහන් ටිකක් ඉගෙන ගන්න මම බොහොම හොඳයි. ඔබ වංශට ඕන යන්නම්. ඥානানন্দ මට බැවුව කරගෙන ඉන්න ඔබන්ට සුමානේ වැඩ තියෙනවා. සුමානේ එක පැයක් කරලා භාවනා ඉගෙන ගන්න කිව්වා. කියන දේ කරනවා මිසක් කිසිම කුටියකට යෑමක් කිසිම කතාවක් මොකක්වත් නැහැ. මාස 3 ඉන්නකොට ඔක්කොම බයයි. ඔය පැහි වෙලා නටන්න ගිහලා පැනලා දෙන්න ගියාම නිකම්ම සවුත් වෙලා යනවා. කරබනේ හිටපන් කියන දේ කරපන්. මම දන්නේ මෙතන කවුරක්වත් නැහැ සුමානාත හිටිය පැවිදි කරාම ආව. තුමා මාස දෙක යන්න ඉස්සෙල්ලා මම නාන්න ගියාට පස්සේ සම්බෝධි කියලා වැඩි මහල් ආමරු කෙනෙක් හිටියා. ඒ ආමරු නානින්ද මම ළඟ තියෙන ගලකට වාඩිලා මම කැලේ දිහා බලන ඉන්නවා හය කුටියට පල්ලෙයි. මේ ආමරු නාල ඉවර වෙලා මහත්යාදාර මම ඒතර කාමරේ මාරු කළා. අරවල් කාමරේ ඉන්නේ. ඔව් පැවිදි වෙන්න වගේ අදහසක් තියනවාද?
දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ ලොකු ස්වාමීන් වහන්සේ ගොටුවත්තක් හදනවා. ඒක කරන්න කවුරු හරි පැවිදි කරන්න තමයි. ගොටුවත්ත කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. පැවිදි කරන්න යනවා කියලා දන්නවා. මොනවාක්වත්ම මට වැඩක් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ ඕන පැවිදි කරපන් නැත්නම් නිකන් මට වැඩක් නැහැ. පැවිදි කළා අනිත් ඔක්කොටම වැඩි මාසෙකුත් අවුරුද්දකුත් මාස 9ක් මං හිටියා. මොකද මං පැවිදි වුණේ කටින පිංකමට. ඉතින් මාස 9 යනකොට උපසම්පදා කරයිදෝ නැද්දෝ කියලා ඥානන්ද හාමුදුරුවෝ මං කොමට අදාළ නැහැ. මේ මොන නිකායේද උපසම්පදාද මට වැඩක් නැහැ. මට මගේ කාමරේ තියෙනවා කණ්ඩ බොණ්ඩ ටික තියෙනවා මම භාවනා කරගෙන ඉන්නවා. පැවිදි කරන උපසම්පදා කරන පාටක් නැහැ. කරනවා නම් ඉතින් පොත් කියවන්න ඕන ඊගාව වරුද්ද වෙනකොට උපසම්පදා කරා. මට වෙනසක් නැහැ. මට ඉව නෙවෙයි ඕන කරන්නේ මම මෙතෙන් ආයුවේකෙට කතා නොකර ඉන්නේ. ඒතකොට ඔක්කොම බයයි. ඒතකොට උග්ගටි තඤ්ඤු ක්‍රමයටත් අහු වෙනවා රේකී ක්‍රමයටත් අහු වෙනවා. ඉතින් ඥානන්ද සාංශකී අර උග්ගටි තඤ්ඤු ක්‍රමේ නැතුව නෙවෙයි. ඒ වගේම රේකී ක්‍රමේ කියලා දීමේ විශ්වවිද්‍යාලින් ඉඳලා සෑහෙන මහන්සිලා තියෙනවා. ඉතින් ඕක මම දැක්ක ෆිසික්ස් උගන්වනකොට පන්ති කාමරේ විශේෂයෙන්ම ඕගනික් කෙමිස්ට්‍රි උගන්වනකොට. ඕගනික් කෙමිස්ට්‍රි වල තියෙන ඒ අල්ලන්න ගියාම හරි අමාරුයි. මට දුන්නොත් බ්ලැක් බෝඩ් එකේ උඩම කෙලවරේ කිමිකල් එක නම ලියලා මෙන්න මෙතෙන්ද ගන්න ඕන කියලා මම බෝඩ් එක ඉවර වෙනකොට මේ කිමිකල් එක මේකට එන හැටි ලියන්න මට පුළුවන්. ඒක තමයි ඕගනික් කෙමිස්ට්‍රි වල තියෙන්නේ. අරක දවදාවත් දැකලත් නැහැ කෙමිස්ට්‍රි එක. ලැබ් එකට ගිහිල්ලත් නැහැ. බෝඩ් එකේ ලියනවා ඕනේ අඟුලිමාලේ රහත් කරලා දෙන්න පුළුවන්. ඉතින් ටීචර් හිතුවේ පුදුමාකාර ජීනියස් කියලා. මම හරි ආසාවෙන් මට ඉගෙනුවා. පස්සේ ටීචර් මනම් කියලා තරහ වුණාම ඇත්ත ඒක. අනවශ්‍ය වචන කියන්නේ කියලා. ඉතින් ඒ නිසා මෙච්චර ලොකු පොතක් ඕනද කියලා ප්‍රශ්නයක් තියෙනවා නිවන උගන්නන්න. ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහෝ කිනොට කියන නිවන දැන් මේ 32 වෙනි දේශනාවේ යන්නේ. දැන් තමයි ලීනියර් සිස්ටම් එකට එන්නේ. කියන්නේ රේඛීය ක්‍රමයට. ওই රේඛීය ක්‍රමය කියලා කියන්නේ ඔළුව ක්‍රේල් කරන ක්‍රමයක්. හරීම බොළඳ කරන හරීම මේ මොකද්ද කියන්නේ මේ අපි නිකන් රෝබෝ කෙනෙක් කරන ක්‍රමයක්. අධ්‍යාපන ක්‍රමයෙන් කාපු එකම දේ මානවයාගේ තියෙන ඕක. ඒ නිසා මනුෂ්‍ය නිර්මාණශීලීත්වය අර 3 dimensional ටක් ගාලා දැනගන්න පුළුවන් quick enlightenment කියන එක පෙන්වන්න බෑ. ඉතින් ඒක පාවොක්සයිඩ්ට වස. ඒ ශාංශය දන්නේ මේක විතරයි. හරියට දන්නවා ඕනෙම තැනක වැරදි නැතුව කියන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමේ වැරදිනේ. ක්‍රමෙම වැරදි. ඉතින් මං ගියාට පස්සේ මට කියනවා බලන්නකෝ මේ quick enlightenment කියලා එකක් උගන්වනවා. ඒකෙන් පුළුවන් මිනිස්සුන්ට එහෙම නිවන් දකින්න සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ නැද්ද? දසපාරමිතා පුරන්න ඕනේ නැද්ද? ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ නැද්ද? කියලා මේ ආඩපාලියක් කියලා මට තේරුන්නේ නැහැ මේ වචනේ. quick enlightenment කියලා කියනකොට. අග්ගඤ්ඤ හිටියා මයි ළඟ. කිව්වා කියන්නේ quick enlightenment. මං කොහොමද quick enlightenment විතරමයි තියෙන්නේ සුත්ත නිපාතේ. මේ බණ ඇහුව රහත් උනා. සෝවාන් සකදාගාමිත් නැහැ. කී දෙනෙක් රහත් වෙලා තියෙන බෑන්ද සුත්ත නිපාතේ තියෙන බෑන්ද ඔය අතරමැද අවස්ථා නැහැ. ඊට පස්සේ තමයි එන්නකොට ඔන්න මජ්ක්‍ධිම නිකායේ තියෙන සත්ත්ව විසුද්ධි ක්‍රමය. ඊට පස්සේ විසුද්ධි මාර්ගයට යනකොට අට්ඨාරස විපස්සනා. ඉතින් මාජිකමෙන්ට අට්ඨාරස විපස්සනා වැඩි කිරීම 3:54ක් විපස්සනා ඥාන. කෙස් පැලෙන තර්කණි. ඉන්දෙන් දාර බැරි මැට්ටර උගන්නලා ඒ වගේ ලොකු පොත් ලියනවා. අර කැබේ අමතක කරන්න හොඳ නැහැ. අර ෂෝටස් කට් එක. ඒක අමතක කෙරුවොත් මේකේ තියෙන නිකන් තර්කණයක් විතරයි. අද බුද්ධ ආගම්කාරයට වෙලා තියෙන්නේ ඔන්න ඕක තමයි. මම මේකට ඥානන්ද හඳුරන දොස් කියන්නේ නැහැ. මොකද ඥානන්ද හඳුර මෙතෙන්ට එනකොට අර කෙටි ක්‍රම පෙන්නන්න ඒවා පෙන්නලා දැන් අමාරු කොටලා තියෙනවා. මොකද හේතුව දැන් අර සංකීර්ණ ක්‍රම රේඛීය ක්‍රමයට දාන්න උත්සාහ කරනවා. ඒයි කුසල ඡන්දයට පස්සේ සද්ධා වෙන්නේ කියලා. ඒයි වස්සග්ගාරම්මණය කියන දානයයි නිවනයි සම්බන්ධ වෙන්නේ. බුදුරජාණන්සේට ඒක ප්‍රශ්නයක් නැහැ. දානයක් දෙන කෙනා අනුන්ගේ සැප පිණිස තම සතු වස්තුව දෙනකොට ඒකම තමයි නිවෙනදී කරන මේ අනුසය ආසය අතහරිලා දාන එක දෙකම එකයි. අරක මෙටීරියලිස්ටික් මේක ඇවිල්ලා හිතෙන් කරන දෙයක්. හැබැයි අරක හොඳ ක්‍රියාකාරකමක්. කරනකොට තියෙන දෙන එක එන ජොලිනේ. අතල දාන කියන ජොලිනේ. උඹලා කරපල්ලකෝ අප්පා. දාන්නේ නේ මොකක්වත් අතාරින්න ඔක්කොමලානේ. ඔය තීනේ අතල්ලා දාපල්ලා මං ඉන්නේ දිහාට දාපල්ලා. විශ් කරලා දාපල්ලා මේ පැත්තට මං කියන්නේ නිකම්ම නිවනේ නැද්ද අපිට. එච්චර අපේ බණ වෙන මොකක්වත් නැහැ දානක එකක් විතරයි. නිවනට පටලවල දානේ උගන්වනවා. දාන දෙන්න අපි අපායට යනවා. ඕගොල්ලෝ උඩ අපේ මාමා විමින් යදී අන්ත මාමා උඩින් යදී අන්ත මාමයි අපේ මාමයි දෙන්න එක කන්තෝරුවේ වැඩ කෙරුවේ දෙන්නට දෙන්න මොකද්ද වාගේ
අපේ මාමා එදා දවස ගැනමයි හිතුවේ. අන්ද මාමා දුරදිග බැලුවා. උන්ද උඩ ගියා. අපේ මාමා. එනිසා ආමුදුරු ඉන්න හරියක් අපායේ අඩියේම තට්ටුවේ. අයියා මිනිස්සු දාන දෙන්න කියනනේ. දානේ දෙන්න ගිහලා අර පන්සිල් පද පහම කඩා ගන්නවා. කඩාගත්තට පස්සේ අර කට්ටිය ඉන්න ඕනේ මේ ආමුදුරන්ට බණ කියන්නේ. ඉතින් මම එහෙම හයියෙන් කියන්නේ මොකද හේතුව මේ මම මෙතෙන්ට එනකන් සෑහෙන්න වගේ ගමේ පන්සලේ හාමුදුරු මට උදව් කරලා තියෙනවා. දැන් කියලා තියෙනවලු හැම හාමුදුරු කෙනෙක්ම ඉල්ලලා තියෙනවලු අපිට ජීවිත කාලය ඇතුළත දවස් 10ක් භාවනා කරන්න දෙන්නයි කියලා. ඉතින් මං කිව්වා මම පන්සල් ටිකක් දෙන්නම් හොඳට ඒ කියන්නේ කැම්බීම සකස් මෙයිටෝසිකෝ බෑ අරණියකට යන්න ඕනේ කිව්වා කියලා. ඉතින් මෙහෙට ආවා අරිගතෝ සංවිධානයේ විසින් ඒ උලමා සංවිධානයක් විසින් සංවිධානය කරන ලද උගත් මුස්ලිම් 20 දෙනෙක්. ඉතින් ඇවිල්ලා මට කිව්වා මේ පන්සලකට යන්න බෑ කියනවා ඒගොල්ලෝ අරණියකට යන්න ඕන කියනවා. කිව්වා මං කව 100ක් භාවනා කරනවා පල්ලෙහා මං ඕගොල්ලන්ට පැය දෙකක් දෙනවා. ඕගොල්ලන්ට වෙනම ඉඩක් දෙනවා. මම ඕගොල්ලන්ට ට්‍රේන් කරනවා කියලා ඒ টොප් ක්ලාස් ඉගෙන ගත්ත තරුණ මුස්ලිම් අපි මොකද්ද මෞලවීස්ලා කතා කරලා බලපුවම හැම එකාටම සිංහල පුළුවන් හැම එකාම බුද්ධ ධර්ම දන්නවා හැම එකාටම භාවනා කරන්න එක ඉගෙන ගන්න. ඉතින් මම ගිහිල්ලා කිව්වා මුන්ට හරි පුදුමයි මේ ස්වාමීන් වහන්සේ මං වෙනුවෙන් වෙලා ගන්නවා කියලා. ඊපස්සේ මේ අරන්නේ ඇවිදලා ගියාට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා එදා හිටියේ පැය දෙකකට ආයෙ පස්සේ හිටියා වරුව. මිච්ඡර සංවිධානාත්මකව පිළිවෙලට කරන කිසිම තැනක් ලෝකේ කොහෙවත්ම නැහැ කිව්වා. කරන්න ඕනේ වැඩේ විතරයි කරන්නේ. ඒකට සංවිධානය වෙලා තියෙනවා. හරිම පිළිවෙල. අතන 100ක් භාවනා කරන යට තට්ටුවේ. කිසිම ක්ලෑෂ් එකක් නැහැ. මේගොල්ලන්ට අපි ෆුල් ටයිම් දීලා ඒගොල්ලන්ට කතා කරන්න දීලා මේ ළඟදී මිනිස්සෙක් මම දැක්ක කියලා තියෙනවා ඒ මවුල අපි ආපු මිනිස්සෙක් නැති මරණ වෙලාවේදී බුදුහාමුදුරුවෝ සීපත් කරගන්න වගේ වැඩක් කරන්න කියලා. බුදුජානක කීප දෙයක් මම ඕගොල්ලන්ට කියලා මම කතාව මම නතර කරන්න ඇයි අපි වාද කරන්නේ කියලා. මොකද මේ මිනිස්සු ගාව තියෙනවා අර ඩිසිප්ලින් එක තියෙනවා. මේක කියලා දුවා වන්නේ අපි කොත් මේ මිනිසුන්ට හරියන්නේ නැහැ. අපි ළඟයි තියෙන්නේ ඇමිනිෂන් ඒගොල්ලෝ ගාව තුවක්කෝ තිබ්බට බෑ කියලා. ওই දෙක එකතු වුණා නම් ওই ලීනියර් සිස්ටම් එකයි මේට්‍රික්ස් සිස්ටම් එකයි මේට්‍රික්ස් එකට කියන්නේ ත්‍රිමාණී කියලා. අපි දැනට ලීනියර් කියලා කියන්නේ රේඛීය ක්‍රමය කියලා. ඒ දෙකම නිකක් කෘත්‍රිම වචන. ඉතින් අපි තා ටිකක් අහගෙන ඉමු. මේකෙදි යනවා ඔය කරන්න බැරි දේ අර මේට්‍රික්ස් එක ලීනියර් සිස්ටම් එකට බෙන්නන්න හදනවා. ඒ නිසා ආයුධ කට්ටල 7ම ඒ විදිහට ඉදිරිපත් කරලා ඥාන දාවල ඒවා ස්වාධීන වුණා. ඒ ස්වාධීනික පිරිච් එකක්. සතර සතිපට්ඨානේ පිරිච් එකක්. ආයකට වෙන මොනක්වත් ජග් ගහන්න ඕනේ නැහැ. හැබැයි ඒකේ ලීඩ් එකක් තියෙනවා. සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය. ඒකේ බලන්නකෝ චන්දං ජනේති වායමති විරියං ආරබති කියනකොට කොච්චරක් ඒකේ එක ලෝබ් එකක් එක පර්වයක් පිරිච් ගතියක් තියෙනවා. ඊට පස්සේ සතර ඊර්ධිපාද. සතර ඉන්ද්‍රිය බල පුදුමයි හිතෙනවා. ඉතින් අතරමැද රිලේෂන්ෂිප් එකකුත් තියෙනවා. නැත්තේ නෑ. ඒක හරි ඇකඩමික් හරි ෆිලොසොෆිකල් ඒක ඉගෙන ගන්නවත් වෙනවා නිවන් දකින්න ඕනේ නැහැ. මොකටද නිවන මේක මේ කියනකොටම එනවනේ එන ආතල් එකක්. එන ජොලියක් තියෙනවානේ. ඉතින් ඒකට වෙලා නැත්තම් තාම මං හිතනවා භාවනා කරලා වැඩක් නැහැ කියලා. එහෙම දෙයක් තාම තේරෙන්නේ නැත්තම් කාටවත් මේ භාවනා කිරීමමයි නිවන කියන්නේ. නිවන් ලැබලා භාවනා කරලා නිවන් ලබන්න දෙයක් නැහැ. භාවනා කිරීමම නිවනක්. එතනමයි තියෙන්නේ ආතල් එක. ඒක ඇවිල්ලා නැත්තම් ඉතින් පදපරම කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඌ පොතේ ගුරෙක් විතරයි, බුක් වීවිල් විතරයි. හැබැයි උන්ගේ පුතු යමක් වෙනවනේ. පුස්තකාල කරන කටේ ජොබ් නැති වෙනව නැත්තම් අපි යන චන්ද්‍රරත්න හම්බය කටහඬා. අවසරයි සයන්ස. ඒ වගේම පඤ්ඤේන්ද්‍රයත් හඳුන්ලා තියෙන්නේ ඒත් උත්කෘෂ්ඨ මට්ටමකින්. චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රඥාව. එහෙමත් නැත්නම් අර උද්‍යත්ථ ගාමිනී නිබ්බේධිකා පඤ්ඤාව. විනිවිද දකින විදිහේ විදර්ශනා ප්‍රඥාව හැටියට මෙතන හඳුන්ලා දීලා තියෙන්නේ. අර ඉද්ධිපාදයේදී අපිට හමු වුණ විමර්ශා කියන විමසුම් නුවණ ඒ කියන්නේ ධර්මයට සමානයි. අර්ථ වශයෙන් බලනකොට. නමුත් ඒක උත්කෘෂ්ඨ මට්ටමකින් පඤ්ඤේන්ද්‍රය හැටියට මෙතන පෙන්눔 කරලා තියෙන්නේ ප්‍රඥාව. මෙතන මැදින් තිබෙන සතීන්ද්‍රය ඊටමත් වැදගත් කාර්යයක් ඉටු කරනවා. දැන් සතර සතිපට්ඨානය නම් සතිය පිහිටුවා ගැනීම කියන ඒ කොටස් වලදී යමක් ඒ හැටියට තේරුම් ගැනීම පමණයි. අමුතුවෙන් වැඩි කරන දෙයක් පේන්න නැහැ ඒ සතර සතිපට්ඨානයේදී. නමුත් මෙතන මේ සතීන්ද්‍රිය ඉන්ද්‍රිය තත්වයක් අධිපති තත්වයක් ලබාගෙන මෙතන වැදගත් කෘත්‍යයක් ඉටු කරනවා. මොකද්ද? අර අපි කලින් දේශනාවේදී සඳහන් කළ ආකාරයට දෙපැත්තට අදින සද්ධාවත් ප්‍රඥාවත් වීරයත් සමාධියත් සමබර කරලා සමතාවකින් පවත්වා ගන්නවා. ඒකයි එතන සතින්ද්‍රයට අයිති කෘත්‍යය.
මේ ඉන්ද්‍රිය සමතාව කියන එකේ විශේෂ ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවා. නිවන් සඳහා උත්සාහ කරන කෙනෙකුට වචන වශයෙන් ඉන්ද්‍රිය සමතාව කිව්වට මේක ලොකු ගැටලු විදිහේ ප්‍රශ්නයක් වෙනවා සමහර විට. මේක ටිකක් තේරුම් ගන්න අපි එදා උපමාවට ගත්තු ඒ ගල් කුලම ඉදිරියට ගනිමු. ගල් කුලක් පෙරලීම පිළිබඳ අදහසක් අපි එදා සාකච්ඡා කළා. අර සතර සම්මප්පදානයේ වීරයේ විවිධ මට්ටම් තේරුම් කර ගැනීමට චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියන අවස්ථා පහක් අපි තේරුම් ගත්තා ගල් කුලක් ඔසවලා එක පැත්තකට පෙරලීමේ ප්‍රයත්නයට. ඒකේ අවස්ථා ඇසුරින්. ඒ අවස්ථා අතුරින් අවසානයේට කියවෙන පදහති කියන වචනයෙන් කියවෙන ප්‍රධාන වීරය ඇත්ත වශයෙන්ම වීරයේ උත්කෘෂ්ඨ මට්ටමයි. ඊ타ත්ම උත්කෘෂ්ඨ තත්වයයි ප්‍රධාන වීරය. ඒක තරමක් වචනාර්ථ වශයෙන් සැලකුවොත් අපිට කියන්න පුළුවන් පෙරලා දමන වීරය වගේ. එහා පැත්තට පෙරලා දැමීම වගේ දෙයක් මේ ප්‍රධාන කියන එකෙන් හැඟෙන්නේ. ඒ පෙරලා දැමීම සඳහා ලොකු ගැම්මක් අවශ්‍ය වෙනවා. ලොකු උත්සාහයක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රයත්නය කරන්න සිදු වෙන්නේ එක්තරා විදිහක සීරුවකින් යුතුව. සීරුවෙන් කියන වචනය අපි යොදන්නේ සති ස්වરૂපයෙන් කියන එකටයි. සති ස්වરૂපයෙන් ගත යුතු ප්‍රයත්නයකුයි මේ ප්‍රධාන වීරය කියලා කියන්නේ. මක්නිසාද අර ගල් කුල අණුව බැලුවත් ගල් කුල බොහොම අමාරුවෙන් ඉස්සුවා. ඊළඟට අර අවදානම් තත්වයටත් පත්වෙන තරමට අර ගල් කුල එහාට වැටෙන්න ඔන්න මෙන්න තිබෙද්දිත් සමහර විට තල්ලුවක් නැතිව එහාට කරන්න බැරි විදිහේ තත්වයක් ආවා. එතකොට කාය ජීවිත নিরপেক্ষකව තමයි ඒ වීරය යොදන්නේ. නමුත් ඒකත් සීරුවෙන් කළ යුත්තක්. මක්නිසාද පමණට වැඩි වීරය යෙදුනොත් ඒ අවසාන ගැම්මේදී ඒ ගල් කුලත් එක්කම එහා පැත්තට විසි වෙලා යනවා. අඩුවෙන් වීරය යෙදුවොත් මෙහා පැත්තට පෙරලිලා ගල් කුලට යට වෙනවා. අන්න ඒක නිසා සමතාවක් අවශ්‍ය වෙනවා ප්‍රධාන වීරය යෙදීමට කලින්. අවසාන ගැම්ම ගැනීමට කලින් එක්තරා විදිහේ සමබර කිරීමක් අවශ්‍ය වෙනවා. තුලනය කිරීමක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ සමතාව තුලනය කිරීම කියන අදහස අපට තේරුම් ගන්න පුළුවනි චංකී සූත්‍රයේ එක්තරා පාඨයකින්. මෙදුම් සංගයේ චංකී සූත්‍රයේ සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් ධර්මයට ලං වෙලා ක්‍රමක්‍රමයෙන් ඡන්දය ඇති කරගෙන නිවන් සඳහා වීරිය යෙදීම පිළිබඳව දීර්ඝ පාඨයක්. ඒ පාඨයෙන් ඕන කරන හරිය අපි ගනිමු. චන්දං ජාතෝ උස්සහති උස්සහිත්වා තුලයති තුලයිත්වා පදහති පහිතත්තෝ සමානෝ කායේන චේව පරම සච්ඡං සච්චි කරෝති පඤ්ඤායච නං අතිවිජ්ජ පස්සති. ඡන්ද ජාතෝ කියන්නේ ඡන්දය හටගත් ඒ තැනැත්තා ඕනෑකම ඇති වුණාට පස්සේ උස්සහති උත්සාහයක් යොදනවා. උස්සහිත්වා තුලයිති උත්සාහයක් යොදලා ඊළඟට තුලනය කරනවා. තුලයිත්වා පදහති අන්න තුලනය කළාට පස්සේයි අර උත්කෘෂ්ඨ වීරය යොදන්නේ. ඊළඟට පහිතත්තෝ සමානෝ ඒ විදිහට පදන් වීරය යොදලා කායේන චේව පරම සච්ඡං සච්චි කරෝති. කයින්මත් මේ පරම සත්‍යය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. පඤ්ඤායච නං අතිවිජ්ජ පස්සති ප්‍රඥාවෙනුත් එය විනිවිද දකිනවා. එතකොට මෙතන අපිට ඕන කරන මේ තුලේති කියන වචනය අවාසනාවකට වගේ අටුවාවේ නම් තෝරලා තියෙන්නේ වෙන විදියකටයි. පපංච සෝදනී අටුවාවේ මේ තුලේති කියන එක තෝරලා තියෙන්නේ අනිච්ඡාදී වශයෙන් තීරේති. විදර්ශනා ඥානයක් හැටියට එතන දක්වලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් තීරණය කිරීම කියන අදහසයි මේ තුලේති කියන වචනේ තේරුම හැටියට තියෙන්නේ. නමුත් මෙතන යෙදලා තියෙන સંદર્ભය අනුව වාක් පරිසරය අනුව බැලුවාම මේකේ තියෙන උස්සහති කියන වචනයටත් පදහති කියන වචනයටත් මැදින්. ඒක නිසා අපි මේ සඳහන් කරන තුලනය කිරීම සමබර කිරීම කියන අදහසයි මෙතනින් ගත යුත්තේ. මේ වචනේ නියම අර්ථය හැටියට ගත යුත්තේ සමබර කිරීම. කිරා බැලීම වගේ දෙයක්. දැන් අර ගල් කුලක් වගේ දෙයක් නම් කිරා බලන්න කිව්වහම ඒක කරන්න බැරි වැඩක්. නමුත් ඔසවන පුජ්‍යලයා දන්නවා ඒක කොයිතරම් බරද කියලා. එතකොට ඒ පිළිබඳව දන්නවා මේ විදිහේ බරකට නම් මේ විදිහේ ප්‍රයත්නයක් අවශ්‍යයි. ඒකට අවශ්‍ය එක්තරා විදිහක තුලනය කිරීමක් පුළුවන් වෙනවා. තුලනය කරන්නම් ඒක උස්ස ගන්න ඕන ඉස්සෙල්ලා. ගල උස්ස ගන්නේ නැතුව ගොඩින් ඉඳලා කියන්න බෑ ඒකට කොයිතරම් වීරයක් අවශ්‍ය වෙනවද කියලා. අන්න ඒ අදහස හැඟෙනවා උස්සහති කියන වචනේ. ඇත්තටම බෞද්ධ දවසලම කඩුවෙල ගියාම මම ඕකමයි උත්සාහ කරේ අපිට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. මම කාටවත් කියන්නේ වැඩේ පටන් ගන්නවා. ඒක සම්නික්‍රම මොඩ අදහසක් නම් අතහැරලා දානවා.
කරගෙන යනකොට තියෙන උපකරණ වලින් මට කරගෙන යන්න පුළුවන් නම් මට තව කෙනෙක් උදව්වක් නැතුව මම දානවා වැඩිට. උත. කාටවත් කියන්නේ නැහැ මට කියන එකක් පුරුද්දක් ඇත්තෙම නැහැ. කරගෙන යනකොට කර්මකාරයෙක් එනවා ළඟට. මොකද ස්වාංශ කරන්නේ ගණින් වල අඬු වලින් අල්ලපන්. ඌ අහන මොනව කරන්නේ? වැඩක් නැහැ නේ. කරපන්. ඉතින් එතෙන්දී එයාගේ සහයෝගය ආවට පස්සේ මෙතන තියෙන ඇත්තටම චින්තාමය ඥානයක් පාවිච්චි කරනවා ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකක්. එහෙම නැත්නම් ඩිඩක්ටිව් නොලෙජ් එකක්. මේ මනුස්සයාට වැඩේ තේරෙනවද කියලා බලන්න. එයා දැන් අතරමැදි ආව අඬු ටික තියෙනවා වැඩක් යනවා. එයා දන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා. දෙයාගේ සේවයේ මට ගන්න මට ඒ වෙලාව කියලා දෙන්න වෙලාවක් නැහැ. මම මෙන්න අසීරු එකේ හිර කරගෙන ඕක එහාට කරපන් මෙහාට කරපන් විතරයි කියන්න ඕනේ. ඒකට නේ වැඩකාරයෙක් වගේ වැඩ කරනවා. ඉතින් යාළුවෙක් වෙලාවකට මට ඔන්න පොරට තේරුණා වැඩේ. අන්න මිනිහාගේ ඉනිෂියටිව් වෙන්න පටන් අර ගන්නවා. එතෙන් දෙනකම් මං කෑ ගහන එක විතරයි කරන්නේ. ඒ කිසිම කෙනෙක් මේ උදව් කරන්න එක්ක බයට උදව් කරනවා. එනතන් අර පව් කියලා උදව් කරට වැඩේ තේරුම් ගන්න නෙවෙයි උදව් කරන්නේ. ඉතින් එතනදී එයාට මේ චින්තාමය ඥාන ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක එනතන් එයාට ඩිඩක්ටිව් නොලෙජ් එක එනකන් තන්නේ කර වැරද්ද ගුරාතේනේ. පණ්ඩිතසංශ කියනවා මේ මනසට තේරුනේ නැත්නම් ඒක උඹේ වැරද්දක්. මිනිහා උදව්වට ඇවිල්ලා තියෙන්නේ මම කරන්නේ ගහන එක. අල්ලපන් උතනින්. ඇයි මොකටද සන්? උඹට වැඩක් නෑ. අල්ලපන්. අතනින් අත තියපන්. පාගපන්. ඇදපන්. අනේ එතකොට යාර තේරෙපටගෙන මෙන්න මේ මරයක් ගන්න මේ තුලේ තියන්නේ මරේ අල්ලනවා කියන එක. කිසිම කෙනෙකුට සංඛ්‍යා වංශනට මරේ කියන එක තේරෙන්නේ නැහැ. අලවංගුවක් වාංගු කරන තේරෙන්නේ නැහැ. තල්ල කඩා ගන්නවා. ඒ හරියට එතන තිබ්බ ගලට දාලා අර විශාල බරක් උස්සන්න එපායි. පොඩ්ඩ ස්ලිප් කරපු ගමන් කොහෙන් යයිද දන්නේ නැහැ. ඉතින් ඔතෙන් කපිස්තෝ පිහාට වෙනවා බලහන් ඉන්න. වැදුනොත් පරම්පරාව විනාශයි. එන්න එපා. ඉතින් ආපු මිනිස්සයා ආවනම් ඇල්ලුවා උඩ තේරෙනවා මේ වැඩේ කියලා දෙන්න බෑ වැඩේට බහැලා මිසක්ක. වැඩේට බැස්සට පස්සේ යනකොට තියෙන මෙතන හින මරයක් ඕනේ වාංගුවක් ඕනේ දැම්මට පස්සේ අල්ලන මොකුත් නැහැ බුදු බන්ධනයක්. ඉතින් මට පේන්නේ ඔය තුලේති කියලා කියන්නේ ඉන්ෆරෙන්ෂල් නොලෙජ්. ඩිඩක්ටිව් නොලෙජ්, තර්ක ඥානය, චින්තාමය ඥානයක් මේ කරන වැඩෙන් ඇති වැඩක් නෑ. ඒක ගණන් ගන්න යන්න එපා. වැඩේ නෙවෙයි ඕනේ මූට මේ ලනු දෙක පටලවන්නයි ඕනේ. ඒ වෙලාවේ ඒක වැඩේ ඉවරෙත් නෙවෙයි මේ පොඩ්ඩක් ගැට ගහ ගන්න. ඊට පස්සේ සර්ව ගැට ගහගෙන හොඳට හදාගෙන ඊට පස්සේ අල්ලනකොට යන්ත්‍රය දෙන්න ගෙලුවා. අර මනුස්සය ඒ වෙලාවදී ඉවර කරන්න හදි. ඉවර කරන්න නෙවෙයි යමුණ ගන්න ඕනේ. තේරෙන්නේ නැහැ. තේරෙනවා අත්තඩකාරයට. ඕනම බාස් කෙනෙක්ගේ අත්තඩකාරයට වැඩේ තේරෙනවා. උඩ ගියාම පුතා ඔන්න පුඩියක් දාලා දීපවතන ත්‍රිංගයක් දාපන්. දික් නූල් කරපන්. එච්චරයි. අර ඉංජිනේරු පාස් කරපු එක දික් නූල දික් කරන්නද? කන රත් වෙන්න ගහන්න හිතන මොකද ෆීල්ඩ් එකේ නෙවෙයි. ගහලා වැඩක් නැහැ. මොකද මම ඉගෙන ගත්තෙත් එහෙම. අපි අපච්චිත් එක්ක ඔය අත්තර දෙනවා කියන එක ලේසි නෑ. ඉස්කෝලේ යන්න ඕනේ ගිහිල්ලා ආපු ගමන් ඇඳුම් ගලවන්න ඕනේ, ලැහැත්ති කරන්න ඕනේ, පස් කපාගෙන ඉන්න ඕනේ, බදාම අනන්න ඕනේ, ළඟට ගෙනත් දෙන්න ඕනේ, ගල් ටික ගෙනත් දෙන්න ඕනේ. ඔක්කොම තියෙන්න ඕනේ. ඒකට වැඩේ කරගෙන යනකොට කියනවා මේ අත්තරකාරයේ හොඳේ තමයි ඉතින් වැඩේ කියනවා. ඒකක හොඳක් කියන්නේ නැහැ. දෙන්න බෑ. මොකද ඒගොල්ලෝ වැඩේ නෙවෙයි බලන්නේ හැදී. දැන් ඉන්න කිසිම මෝල් වහන්සේ නකට යන්ත්‍ර වලින් ඇලයින්මන්ට් එක ගන්න යන්ත්‍රෙන්නේ වැඩේ තේරෙන්නේ නැහැ නේ. ඊට පස්සේ වැඩේට උදව් දෙන්නේ කොහොඳයි. හැබැයි උදව් දෙන්න ගියාට යට වැඩේ තේරුම් කරලා දෙන්න මරයක් අල්ලන්නේ පාංගුවක් අල්ලන්නේ කියලා තේරෙන මිනිස්සේ කාවොත් අර කයිය කියන එක එනවා. ඇද්දපම් මචං යම් මචං කිව්වහම ඕන කෙනෙක් එකතු වෙනවා. ඉතින් අර බුදුරජාණන්සේ ඉස්සල්ලාම පෙරළුවන්නේ මේ ගල පෙරලන්න බෑ කියප එක. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන්සලා මොග්ගල්ලාන ස්වාමීන්සලා දුන්නට පස්සේ කර ආනන්ද ස්වාමීන් වහන්සේලා ඉතින් බුදුරජාණන්සේනියට මොනිටරින් විතරයි ඉඳගත්ත සීට් එකේ වාඩි වුණා. පොඩි සංඥාවක් දාන එක විතර කට්ටිය අදිනවා. එන්න ජොලි. ඒත් අපි ගමේ කියන්නේ කයිය කියලා. දැන් කයියට ගියා හොයියාවට යන්නේ. හොයියා ගියා. එතෙන්ට යනකන් දෙතුන් දෙනේ දත්ත කාගෙන අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ දෙයක් ඔය උද්‍යප්පේ ඥානෙ ළඟට යනකොට සම්මස්සන ඥානෙදි යනකොට එක්ක පිස්සු හැදෙනවා. මොකද මොලේ පුපුරන්න ගන්නවා. අර තමන් කියපු මම කියපු මොකක්වත් නැතුව යනවා. බලාපොරොත්තු සුන් වෙනවා. කණ්ඩත් එපා වෙනවා. ගුරුවරයෙක් එපා වෙනවා. ඉතින් මූ නූල කඩලා ගියා වගේ යනවා. එහෙම දෙයක් වෙලා නැති එක්කටවත් භාවනා හරි කියලා නැහැ කියලා මං කියනවා. ඒ නන්නත්තරයක් ඇවිල්ලා නැත්තම් කාටවත් තාම උට නිවනක් ලබන්නත් බෑ. කැමැතිත් නැහැ ජීවිත පරිත්‍යාගය. වස්සග්ගාරම්මණයක් නැහැ උට. ඉතින්දි තමයි අපි කියන්න තියෙන්නේ වෙන දෙයක් වුණාවේ. අපි යමුකු ලුණාවේ කියලා යන්නේ එකයි තියෙන්නේ. ඉතින් එහෙම අය බුද්ධ ආගමේ විතරක් නෙවෙයි ඉන්නේ.
එහෙම අය ලොකු වෙනවා ගාව විතරක් නෙවෙයි ශිල්පී දන්නේ කෙනා ගාව නෙවෙයි ඉන්නේ. ඕනම දෙයකට ඕනම කෙනෙක්ගෙන් අත් උදව් එන්න දෙයක් තියෙනවා. ඒ නිසා කියනවා මී බෙට්ටත් බේතට ඕන වෙනවා කියලා විසි කරන්න එපා. මී බෙටි කියලා විසි කරන්න එපා. තල තෙලට වේලේ මී බෙටි කුමට වේලේ කියලා තියෙනවා. අපි පොඩි වැඩක් තියෙනවා ඒකේ. ඒ නිසා කාටවත් බනින්න එපා. ඔය හිටපු දෙන් වෙලාවට ඌ වැඩේ කරයි. හැබැයි ඉතින් දැන් නායකත්වයේ දීලා අර තුලීත්වා පදහති පහිතත්ව සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චි කරොත් කියන ඔක්කොටම පොදුයි. හරි ගිය ගමන් ඔක්කොම හරේ කියන එතෙන්ට යනකම් කාටවත් තේරෙන්නේ මොකද්ද මේ දාගත්ත පුඩිය කියලා. ඊට පස්සේ තමයි ඔය ටෙම්පරරි ස්ට්‍රක්චර් එක ගැහුවට පස්සේ සෙමි පර්මනන්ට් ස්ට්‍රක්චර් ගැහුවට තමයි පර්මනන්ට් ස්ට්‍රක්චර් එක ගහන්නේ. එතකන් ගහන්නේ අපි කියනවා පලංචිය කියලා. ඒ ගහ ගන්න ගැහුවට පස්සේ දැන් තියෙන මෙන්න මෙතන බැම්මක් දාන. ඒකට ඔක්කොම හිර වෙලා පුඩිය වෙලා තියෙන්නේ. බැම්ම දාන එක ලේසි. අර විලාදිව ලං කර ගන්න ඕනේ, පුඩිය දා ගන්න ඕනේ, හෙලක ඉන්නේ එක කකුලයි පట్టල වෙලා තියෙන්නේ. දාඩිය දාගෙන කාගෙන ඉන්නකොට තව කාටද කියලා දෙන්න බෑ. අඩුවෙන් ගහන්න පුළුවන්. ඔය ලණු කැල දීපන් කියනකොට, කඩුව දීපන් කියනකොට කොපුව දුන්නොත් මනමේ කුමාරි. මොකද උනේ මනමේ කුමාරයාට? තක්මුක් වුණා වැද්ද අනිත් පැත්ත අරවගත්තාම කඩුව දුන්නා සිස්. ඇදි දැඩි සිරුරට මොකද කියන්නේ? මොකද? ආලේ බැන්දේ. ආසයි හිතුනේ. කුමාරි බලානිනේ කුමාරි ගාව කඩුවයි දෙකයි දෙකම තියෙනවා. දැන් මනමේ කුමාරයා දන්නවා යුද්ධ ශිල්පේ දාලා මොකද්ද කියන්නේ මේ ශිල්ප දක්වනවා යා. කියන්නේ කඩුව අරගෙන යන්නේ වැද්දත් එක සරණ. අසාධාරණ උට ආයුධනේ ද්වන්ද සටනට යන්නේ. එයා ශිල්ප දාලා ඔද්ද පෙන්ලා දිනනවා. ඉන්දියන් කඩුව මොගේ කුලල කපන්නට කියනකොට කුමාරි බලන්න ඉඳලා කොපුව දෙනවා. ඉතින් ආයුධයක් ඉල්ලනකොට මේ දෙකේ ආයුධද හතරේ ආයුධ කියලා සංස දෙකේ සෙන්ටිමීටර්ද මිලිමීටර්ද කියන්නේ ගියොත් අඟල් වලින්ද සෙන්ටිමීටර් යකෝ මේ මේක දිහා බලලා අඬුව දීපන්. මේ ඉන්නේ මෙම අසීරුවේ. අරු අහන සංස මිලිමීටර අඬුවද ඉල්ලන්නේ අඟල් අඬුවද කියලා. ඉතින් ඌට උගන්නන්න යන්න ඕන බ්ලැක් බෝඩ් එක ගාවට ඊට මීට වැඩි ලේසි අඬුවෙන් දෙයක් දමලා ගන්න එක. ඉතින් මේ වැඩවලට මයිලක පුදුම ආසාවක් තියෙනවා. මම හැබැයි හුඟක් වැඩ කරන්නේ කාටවත් කියන්නේ නැතුව. මම යනවා බලාගෙන ගිහිල්ලා බලලා යම් තැනකට ගියාට පස්සේ මට කාගෙරි හෙල්පින් හෑන්ඩ් එක ඕනේ. හැබැයි කර්මකාරයා එනවා ඒ වෙලාවට. නිකන් යන කෙනෙක් ආවට හරියන්නේ නැහැ. ඉතින් කාගෙත් උදව් ඉල්ලනවා මොකද ඒ වෙලාව අවශ්‍යයිනේ. හැබැයි මනමේ කුමාරි ළඟ හිටියානම් වැඩි ගියා. මනමේ කුමාරගේ බෙල්ල ගියා. දැන් ඊට පස්සේ අර වැද්දෙක් හැඩි දැඩි සිරුරට බැඳුරා යාලේ වැද්දට කඩුව දුන්නා. වැද්දට කියනවා අපි දෙන්න එහෙනම් වැද්දා කියනවා අම්මන ගති ඇති මෙවැනි අඟනන් මවැනි යන්හට කුමන සරණද ඇස් දෙකට පේන පළන යන්න කලින් කියලා කියනවා. හැබැයි රත්තරන් බටුවේ දීලා පළයන් කියනවා. ඔන්න වැද්දාගේ සෙල්ලම. ඉස්ලාම සරේ නාටකම නටනකොට මිනිස්සු ගහන්න ගියාලු මනමේ කුමාරියට. සරච්චන්ද්‍ර මහත්තයා කියලා තියෙනවා. උච්චරයි අපි මෙතෙක් කල් මේ විශ්වාසයේ තියලා තියෙන මනමේ කුමාරිය මත. ඒකි කඩුව දෙන්නේ මස්සද්දට. ආශාව තියෙන මස්සද්ද. ඒ වගේ හොඳ අසීරු වෙලාවකේ අඬුව ඉල්ලන වෙලාවේ අණුව ඉල්ලන වෙලාවේ ඒක මොකද්ද කියලා දෙන්න පටන් අරගත්තොත් කරන්න බෑ. ඉතින් ඒ වගේ එකක් තමයි උස්සහිතා තුලහිත තුලහිතා පදාත පදාත කියන තනිකර ප්‍රඥාව. උස්සහිත කියලා කියන තනිකර කායික ක්‍රියාවලිය. තුලේනවා කියලා කියන්නේ මෙතන ඉන්ෆරෙන්ෂල් නොලෙජ්. එහෙම නැත්නම් අනුමාන ඥාන. ඉතින් ඒක හැමෝගෙම නෑ. හැබැයි ඒක පුංචි නෑ. ඒක හරි වැදගත්. ඒකෙන් තමයි මේ අවශ්‍ය තන්වැසිනුවන කියලා එකක් තියෙන ස්ථානෝචිත ප්‍රඥාව. ඒක නෑ. ඒකේ එන්නේ කරලමයි. ඒ පොඩි උන් ඉන්නවා උන්ට හොඳට තේරෙනවා. ඌ කියන ටක් ගාලා ඒක අරන් දෙනවා. ඒ නිසා උගෙන් අර පොඩි අතෙන් දෙන තල්ලුවත් වටිනවා. මොකද ඒක මරේ මේ වෙලාවේ තියෙන්නේ. අර මේ හිටිය අර වයසක බාසුණයි කෙනෙක් පඬිත බාසුණයි කියලා. ඒ බාසුණට ඕනේ ගලක් පෙරලන්න පුළුවන්. ඊලන්දාරි දෙන්නෙක් ඇවිල්ලා වැඩ කර හිටියා. ඒ ඊලන්දාරිය වැඩ කරද්දි බාසුණයි පැනපුවාම මේ පිටියක් උඩට මරේ අල්ලලා පහුවෙන්ද අර දෙන්න වැඩට ආවේ නැහැ. මුද උන්ට අමාරු වේගට ඉනිමගත් යන්නේ කියන ඒ වෙලාවට. මේ පිටිය නගින්න අර බාසුණයි මරේ අල්ලන ගම උඩට පැනලක මොකක්ද යකෝ ඊලන්දාරිද තොවි වැඩක් කරනකොට ඒකේ මරේ තේරුම් ගන්න. දැන් හැදෙන එකේකට මොකද මරේ තියෙන මැෂින් එකනේ දැන්. ඔක්කොම ලයින් කරලා තියෙන මැෂින් එක ඉස්සර තියෙන අලවංගුයි. ඉස්සර තිබුණේ වංගෙඩියේ. උකට තිබ්බ ගත්තා වැඩ කිරුව ඔක්කොම ටික කරගත්තා. කැඩෙන්න විඳින්න දෙයක් නැහැ. ඉස්සර දැන් ඔක්කොම ලයින් වල පොඩ්ඩ එහෙම ගියා මැෂින් එක කඩලා යනවා. ඔක්කොම වැඩ තියලා යන්න ඕනේ. වර්ක්ෂොප් එකට ඉස්සර නැහැ. ඉතින් ඒ ඉස්සර වැඩ කරන මිනිස්සුන් ලොකෝඩාක් උපකරණ නැහැ. ඔය පොඩි උපකරණ ටිකකින් ඒ යාපනයේ දැන් උනත් තියෙන වඩුවේ බලන්න අර මෙහෙම කර කරන වීණාවක් තියෙනවා බුරුමේ වෙනුවට
ආයුධ කැලි දෙක තුනක් ගන්නවා හැමතැනම ඇවිදිනවා වඩු මංකෝ මුගේ බෑග් ඇතුලේ තියෙන. ඌනේ වැඩක් කරලා දෙනවා. වැඩ ගන්නට බොරු බෑ. ඒ නිසා මෙතන තියෙන මේ ඉන්ෆර්මේෂන් නොලෙජ් එකේ වැඩ කරලා අත ගාලා ගන්න නොලෙජ් එක බාලදක්ෂ ව්‍යාපාරේ විතරමයි මන් දැක්ක අනිතික මහානකමේ තියෙනවා. කවුරක්වත් මහානකම් කරන්නේ නැහැ. ඒගොල්ලන් මේ සිව්පස දායකයන්ගේ තමයි දෝෂේ තියෙන්නේ. හරි අරක දුන්නේ මේක දුන්නේ මට නිවන් දැක් ගන්න බෑ මත්සු ආවා වැස්ස ආවා කැස්ස ආවා කිකේ ඉන්නවා. ඔය මොන වැස්සක් ආවත් කැස්සක් ආවත් ඔගේ වැඩේ කරගන්න තෝ මේ ආවේ මත්තු බලන්න නෙවෙයිනේ. සිව්පස දාගේ හිටියාමකෝ අපිට නැතුවමකෝ. සිව්පස් දායට කරනවා අපි යනවා. පුළුවන් නම් දීපන් නැත්තම් නිකන් හිටපන් අපි යා. අපි මහානකම කාගවත් මතරම් දාපවතිලා නැහැ. එතකොට ඒගොල්ලෝ එන්න ඕනේ අපේ පිටිපස්සේ. එන්න තෝ මොනව කරන්නේ. ඉතින් එහෙම කට්ටිය තමයි සරුවච්චන් වහන්සේ කියන්නේ රජ කුමාරෙක් පාරට බහැලා හිඟන්නෙක් විදිහට හිටියා. රංගපෑවා. ත්‍රිවේද පාරගු සාරිපුත්ත මොග්ගල්ලාන දෙපළ පාරට බහැලා පින්න පාතේ පාත් යන වසල දරුවෙක් වාගේ අංකඩිච්ච හරකෙක් වගේ ඉන්නවා. හැබැයි ඔක්කොම දන්නවා. ඊ අර තියෙන තුලයේදී ඒ කියන්නේ එතන තන්වැසි නුවණ මේ සරුවච්චන් වහන්සේගේ ශාසනය විතර නැත්නම් මම කියන පැහැදිලිවම විශේෂණය කළා කියන විපස්සනා විතර කොහොක්වත් නැහැ. පොත් ඉගෙන ගත්තට නරක නැහැ. පොතෙන් කියලා දෙන්න පුළුවන්. ආවල් මෙන්න මෙහිමයි යෝක වෙලා තියෙන. හැබැයි වැඩේ වෙන්නේ පොතෙන් නෙවෙයි. ඒ කියන භාෂේ තේරෙනවා. ඉතින් ඒක දෙන්නේ gift of the message. ඒක තමයි මේ නෙయ్యాර්ථය කියලා කියන්නේ ඉංගියක් දෙන්නේ. ඇල්ලුවා නම් ඇල්ලුවා. ඊට පස්සේ විස්තර කරලා මොනවා කරුවත් හරියන්නේම නැහැ. ඉංගිය තේරෙන්නේ නැත්නම් මොනවක්වත් දැනන් කෙල්ලෙක් යාළු කරන්න ගියාම මොකද්ද දෙන්නේ? පොඩි ඉංගියන්නේ දෙන්නේ. පාවුක්සයිඩ් කියනවා මොනවක්වත්ම බැරි නම් කෙල්ලෙක් යාළු කරන හැටි බලපන්. කිලෝ 1000ක් ඉන්නවා එක්කිරේ හිත යන්නේ අපිට. ඒකිට ඇහක් ගහපු ගමන් ඇහ දීපු ගමන් ඊ වැඩ ඉවරනේ. කේන්දරෙත් බල්ල ඉවර ළමයිත් හම්බෙලා ඉවරයි ඒ වෙලාවේ. ඊට පස්සේ අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ ඒක උස්සන හැටි දන්නවනේ. ඔය කිව්වට මට හරි ගියේ නෑ. ඒක මගේ වැරද්දක්. ඒක වෙනම දෙයක්. ඉතින් ඒ වගේ ලෝකයක් තියෙන ඒ බීජ සම්බන්ධීකරණය වීමට ලෝකේ හැදිලා තියෙන කේන්දර බලලා නැකත් බලලා කුල බේද බල නැහැ. ඒ නිසා බුරියෙන් පල්ලට නැහැ කන්නේ කියලා කතාවක් තියෙනවානේ. ඒව නැහැ. ඉතින් ඒ ලෝකෙක ඉඳගෙන මේ ශිෂ්ටාචාරයක් කතා කරනවා සදාචාරයක් කතා කරනවා හම්බෙලා තියෙන වෙන පාරක. ඉතින් ඒ නිසා අපි අන්නේ තියෙන ඒ ස්ථානෝචිත ප්‍රඥාව නැත්නම් අවශ්‍යතාවයට තියෙන විපස්සනා ඥාන ඒවල කියනවා අන්වේ ඥාන ණය විපස්සනා. ඒක තමයි ඔය බුදුජානනාංශික ගුණ ගායනා කරන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒවම් පසන්නෝ අහම්බන්තේ භගවති කියලා හිතා ගන්න බෑ ඇඬෙනවා. බුදුහාම කරන ඔබ කොහොම දැනගන්නද මගේ ගුණ ගායනා කරන්න කියලා. උඩ කොයි දෙයකට වැඩි උඩ ඉන්න බෑ. නෑ ස්වාමීන් ණය විපස්සනාට තීරලා මේ. මට ලැබිච්ච ටිකෙන් මම මේ ඔබ වහන්සේ ගැන තීරලා කතා කරන්නේ. මට කියන්න දෙයක් නෑ කියලා. මොකද්ද පාසාදික සූත්‍රය. පාසාදික සූත්‍රය මන්දර තියෙන බුදුහාමගේ ගුණමයි ගායනා කරන. ඒක හොඳම හරිදම සංසික හොඳම පිරිතක් කියනවා බුදුහාමගේ ගුණ. බුදුහාම කියනවා උඹ මගේ ගුණ ගායනා කරන ඔබ කවුද? කොහෙන්ද උඹට දැනුව? අන්වේ ඥාන ස්වාමීන් වහන්සේ. ණය විපස්සනා කියලා. ඒක විතර වැඩිච්ච එකක් ධම්මනිසන්ත සුවංශයට නැහැ. ධම්මනිසන්ත කියනවා මම මේ සතුටු වෙන්නේ අන්වේ ඥානකින්. මට ලැබිලා නැහැ තව. මේ ලැබුණොත් මෙහෙම ඇති කියලා මට තේරෙනවා. ඉච්චරයි නිවන කියන්නේ. ඒක දැනටම ලැබිලා නැත්තම් ඉතින් කවදාක මනමේ කුමාරි දන්නවා කවුද දිනන්නේ කියලා. අර දෙන්න තාම ෆයිට් එකේ. පිරිමි කොච්චර ෆයිට් කරත් කඩුව තියෙන කාගේ හැදේද කියලා දන්නේ නැති අමන පිරිමි දික්කසාද නඩුවේදී විතරයි කතාව තේරුම් ගන්න. මට අවුරුද්දකට එකක් දෙකක් එනවා නඩු. නිය සෙල්ලමට වගේ මම කතා කරලා බලනවා. ඒ හොඳටම දන්නවා. ඉතින් ඔහොම හිතනකොට හිතනවා ඇති අපේ අම්මා පිරිමියෙක් වෙන්නද කියන්නේ අපේ අම්මා ගෑණියා. ප්‍රශ්නයක් නැහැ. අම්මා මන් දන්නවා අපේ අම්මා විහාරමා දේවි වගේ ඒ ඔක්කොම බැලන්ස් කරගෙන යන හැටි දැනට මං වගේ කොල්ලෙක් වදණ්ඩයි හදණ්ඩයි සෙල්ලමක් නෙවෙයිනේ. ඒ ස්ථානෝචිත ප්‍රඥාව ඒක ගාක් වෙලාවට ඔය කාමයක ස්වරූපෙන් තමයි මතුවෙන්නේ, ද්වේෂයක ස්වරූපෙන් මතුවෙන්නේ. නමුත් කාට ළඟ නැහැ කියලා හිතන්න එපා. තියෙනවා ඒක හරියට වැඩ ගන්න නම් හැමෝටම බෑ යෝගයක් තියෙනවා. ඒ යෝගේ තේරෙන්නේ අශීරු වැඩවල යෙදෙන්න ඕන. වෙදෙනකොට වැඩින් ඇති වැඩක් නැහැ. නමුත් පිරිස කයියට වැඩ කරන හැටි ගුණයක් ගන්න හැටි ඒක නිසයි මේ උසහිතා තුලහිතා පදහිත කියන එකේදී ඔය අටුවාචාන් වහන්සේ දෙන එකවත් ඥානන්ද සෝන්සේ පොඩ්ඩක් ඉස්සරහට ගෙනවා මට නම් තේරෙන්නේ මේක චින්තාමේ ඥාන තමයි මේ කතා කරන්නේ. ඉතින් ඔක හරි ලස්සනට
විග්‍රහ වෙනවා 21st century learning skills වල ඉස්සලාම තියෙන්නේ learning skills සුතමය දෙක තියෙන්නේ technological skill චින්තාමය ඊගාට life skills භාවනාමය සුතමේ චින්තාමේ භාවනාමේ චින්තාමේ කොටස තියෙන්නේ information tech skill media technique technology technique ඒ චින්තාමේ අද තියෙන artificial intelligence කියන්නේ රට කන්නේ ඔතන හැබැයි ඒක දැනගෙන ගිය කෙනා දන්නවා ඒක කොහොමද අපි ළඟ තිබුණා කවුරක්වත් අපිට artificial intelligence නේද කිසි artificial නැහැ ඒක විපස්සනාවේ කොටසක් ඊට පස්සේ life skills වලට යනවා ඒ නිසා මේ හැම එකකම තියෙනවා අර linear system and matrix කියන දෙකේ වෙනසක් ඒ නිසා එක පැත්තයි අද පොත්වල ලියවිලා තියෙන්නේ එක පැත්තයි කියන්න පුළුවන් හැම වෙලාවෙම මේක contradiction එක කියලා දෙන්න ඕනේ counter දැන් බෙහෙතක් දෙනකොට තියෙනවානේ counter action මොකද්ද තියෙන්නේ counter මොකද්ද එකක් දාලා තියෙනවා බෙහෙතේ මේ පසු ප්‍රතිඵල නරක ප්‍රතිඵල එන්න පුළුවන් counter indication මොකද්ද කියලා ගන්න. ඒක පුංචි අකුරු වලින් හැම බෙහෙතකම දාන්න ඕනේ ඉංග්‍රීසි වෙදකම් වලේ. ඒක දන්නවා මේ වෙදකම් આવොත් බෙහෙත නතර කරන්නයි කියලා. කියවන්නේ නැතුව බිව්වොත් ඈ after effects වලට වෙන contra information මොකද්ද කියලා එකක් තියෙනවා. after effects තමයි යාර දැනෙන එක. එතකොට වැඩි කටයුතු කරන ආකාරයේ pharmaceutical industry එක හැටියට prescription එකේ නෙවෙයි sorry කොලේ ලියන්න ඕනේ. ඒ ඉන්ඩිකේෂන් එක සරුවචන්සේ දීලා තියෙනවා. පිස්සු වැදෙන්නේ එතන තමයි. භාවනා කරන්න එන්න එපා සෙල්ලමට. මොස්සග්ගාරාමනම් එනවනම් එන්න ජීවිත පරිත්‍යාගයෙන් එනවනම් එන්න. නිකන් සාමාන්‍ය නිකන් ඔය සිගරට් එකක් බොන්නම් බීඩියක් බොන්නම් කියන වගේ බજારයකට වැටලා කරනවනම් මේ වැඩේට එන්න එපා. නිකන් සමතේ කරලා නතර වෙන්න. ඒ බඩු තියනවා ඒකට. දානේ තියනවා, සීලේ තියනවා, සමතේ කරද විපස්සනාට එනවනේ කම්මෝගෝචිකාගෝ තමයි. කඩුව තියෙන්නේ මනමේ කුමාරිය අතේ. බල කොච්චර සෙල්ලම් කරත් බෙල්ලේ ඇයිද නිවන් දකිද කියන්න බෑ බුදු වෙයිද බුදියයිද කියන්න බෑ ඒ අන්න ඒක දැනගෙන යන් කියලා අපි නතර කරමු මොකද වෙලාව මේ ඔර්ලෝසු දෙකේ නම් දෙකක් පෙන්නන්නේ ඒ නිසා අපි නතර කරනවා මෙතනින් ඒ නිසා අපි පාළිය කුටිය නිින්ද ගිහිල්ලා වගේ නෑ පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අඟහරුවක් දවස් සිදු කරන ලබන නිවෙනේ නියම බණපොත ඉදිරියෙන් තියාගෙන සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවේ මේ දැන් නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක දෙස් විදෙස් සදැහැති පිරිසත් එක්ක යෝගාවචර පිරිසක් එකතු වුණු ධර්ම සභාවක පූජනීය චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ නිවෙනේ නියම බණපොතින් දහම් කරුණු සභාගත කරේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ විශේෂ කරුණු යොදමින් විශේෂයෙන් බොහෝ කරුණු යොදමින් කරුණු පැහැදිලි කරලා දුන්නා එසේ සිද්ධ කරමින් ඇති කරගත්තා වූ පිනත් අපි සම සම්බන්ධලත්පත් කරගත්තා වූ පිනත් අපටත් ලොවෙස්සමටත් නිවනින් සැනසෙන්න හේතු වේ කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් දෙමු. ඊතාවතා ජම්හේහි සම්පතම් පුඤ්ඤ සම්පදා